So today we continue from the place where we left last week. So we are discussing about the architecture, computer architecture, how the computers are made, how the structure of the computer. Those are things we are going to discuss with this lesson. අපි අද කතා කරන්නේ එදා නවත්තපු තැනින් අද අපි කතා කරන්නේ පරිගණක නිර්මිතය සම්බන්ධයෙන්. පරිගණකයේ කොහොමද හැදලා තියෙන්නේ, පරිගණකයේ කොටස් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන මූලික දේවල් ටික තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු කොහොමද පරිගණකයත් එක්ක වැඩ කටයුතු කරන්නේ. මම මුලින්ම ගියසදී කතා කරපු ටික ඉක්මනට මතක් කරනවා. අය මුලින්ම අහපු ප්‍රශ්නේ තමයි පරිගණකයක් කියන්නේ මොකක්ද? What is a computer? There are so many definitions given for a computer. පරිගණකයක් සඳහා විවිධ හැඳින්වීම් තියෙනවා. ඉතින් මම හැඳින්වීම් දෙකක් තෝරගත්තා මෙන්න මේ විදිහට. මම සරලව කිව්වා පරිගණකයක් කියලා කියන්නේ දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන විද්‍යුත් උපකරණයක් කියලා. In simple terms, I told you that computer is an electronic device which converts data into information. When you go for a little bit detailed discussion, a detailed explanation, I told you that computer is an electronic device which can input, process, store the data and output the processed data. That is information in a desired form. වඩා විස්තරාත්මක හැඳින්වීමකදී අපි ගොඩ පරිගණකය කියන්නේ දත්ත ආදානය කළ හැකි වූ, සකස් කළ හැකි වූ, තැන්පත් කළ හැකි වූ, සකස් කළ දත්ත එනම් තොරතුරු අවශ්‍ය කරන ආකාරයෙන් පිටතට ලබා දිය හැකි විද්‍යුත් උපකරණයක් අපි කිව්වා පරිගණකයක් කියලා. මේක තමයි පරිගණකයේ අපි දකින යම් කිසි ආකාර විස්තරාත්මක හැඳින්වීම. There can be so many different definition for a computer. මේට අමතරව තවත් විවිධ ආකාරයේ හැඳින්වීම් පරිගණකවල තියෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා. පරිගණකයේ විවිධ තැන්වලදී විවිධ ආකාරයේ හැඳින්වීම් කරනවා. හැබැයි මේකේ අපිට මූලික වචන දෙක තුනක් හම්බුණා. ඒ තමයි දත්ත ආදානය කරනවා කියන එක, දත්ත සකස් කරනවා කියන එක, තොරතුරු ප්‍රතිදානය කරනවා කියන එක. All these definitions we are giving some common factors. What are those common factors? Input in data, processing data and output in the information. Inputting of data, processing of data and output in the information. ඔන්න ඔය ටික තමයි අපිට මූලිකව දැනගෙන ඉන්න කතා ටික. දත්ත ආදානය කරනවා, දත්ත සකස් කරනවා, තොරතුරු පිටතට ලබා දෙනවා. ඔන්න ඒ කරුණු ටික අපි මුල. ඒ නිසා අපිට මෙතනදී හම්බ වෙනවා පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වය. මෙන්න මේ වගේ. එහෙනම් අපි ආදානය කිරීමක් කරනවා, මේවා සකස් කිරීමක් කරනවා, යම් දෙයක් පිටතට ලබා දෙනවා. We are inputting something, some processing will be taken place and something will be output. එහෙනම් මේක අපි ගුවා ආදානය කරනවා දත්ත, ආදානය කරන දත්ත, we are inputting data. So data will be processed and we are getting the information. දත්ත ආදානය කරලා පස්සේ ඒවා සකස් කළා තොරතුරු වශයෙන් පිටතට ලබා දෙනවා. අපි හඳුන්වනවා දත්ත කියන එක. ඉතින් මේක අපි කියන එක්තරා එක ආකාරයක දත්ත සම්බන්ධයෙන් හැඳින්වීමක්. තව විවිධ ආකාරයේ හැඳින්වීම් දත්ත වලට තියෙන්න පුළුවන්. මේ අපි දකින එක හැඳින්වීමක් කිසිදු විශේෂ සකස් කිරීමකට භාජනය නොකළ ලද කරුණු සමූහයක් අපි කියන දත්ත කියලා. ඉතින් මේ කරුණු සමූහය තුළ අකුරු තියෙන්න පුළුවන්, ඉලක්කම් තියෙන්න පුළුවන්, රූප තියෙන්න පුළුවන්, චිත්‍ර තියෙන්න පුළුවන්, ශබ්ද තියෙන්න පුළුවන්, ඕන දෙයක් තියෙන්න පුළුවන්. But these are not organized. මේවා විශේෂ ආකාරයෙන් සකස් කරලා නැහැ. Data is the basic facts or raw facts. Basic facts or raw facts which are not organized. It can include letters, numbers, digits, then some kind of images, pictures, sound, whatever. But they are not organized. So the special feature of the data is we can't use data for decision making process. දත්තවල විශේෂ තමයි අපිට දත්ත පාවිච්චි කරලා තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නැත්නම් දත්ත අපිට තීරණ ගැනීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. We cannot use data for decision making process. Data not used in decision making process. අපිට ඒක තමයි මේක දැනගන්න ඕනේ සරල කාරණා. ඊට පස්සේ අපි කිව්වා යම් කිසි ආකාරයකින් පුංචි දෙයක් තේරුම් ගන්න නේද? අපි පුංචි උදාහරණයක් දුන්නා. අපිට මේ දිහා බලලා මොනවද කියන්න පුළුවන්. ඕගොල්ලෝ දැක්කම මේ තියෙන මොකද? දත්ත. කරුණු සමූහයක් තියෙනවා. විශේෂයෙන් සකස් කළා නැහැ.
විශේෂ සකස් කළා නැහැ. ඒ නිසා මේවත් බලලා අපිට තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. මේ නිකන් නේ නම් ටිකක් තියෙනවා, ඉලක්කම් ටිකක් තියෙනවා. ඇත්තෙන් මෙතන තියෙන්නේ ළමයින්ගේ නම් කීපෙකුයි වාර විභාගයක දේල විෂයන් 6කට ගත්ත ලකුණු කීපෙකුයි. ඉතින් මේක දිහා බලලා අපිට කියන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. පන්තියේ පළවෙනියා කවුද? පන්තියේ දෙවෙනියා කවුද? ලකුණු වැඩියෙන්ම ගත්ත ළමයා කවුද? ඇවරේජ් එක වැඩිම ළමයා කවුද? අපිට මේවා තියෙන එක ටිකක් අමාරුයි. මොකද මේවා සකස් කරලා නැහැ. ඒක තමයි දත්තවල හැටි. Looking into data we can't make a decision. දත්ත දිහා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් කම නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ දත්ත සකස් කරලා අපි මේවා තොරතුරු බවට පත් කරගන්න ඕනේ. What you do is we have to process this data and make them into information. අපි එහෙනම් කියනවා තොරතුරු කියන්නේ මොනවද? විෂයයක් තියෙනවා. ලබන්නාට භාවිත කරන්නාට අර්ථවත් ලෙසින් සකස් කරපු දත්ත වලට අපි කියනවා තොරතුරු කියලා. Information are the process data in a meaningful way to the user. පාවිච්චි කරන කෙනාට මේකෙන් අර්ථයක් ලැබෙන්න ඕනේ. මොකද එකම දේ අපිට විවිධාකාරයෙන් සකස් කරන්න පුළුවන්. ඉතින් මම හැමසෙම ගන්න සලුදා තමයි මේ අමු මාළු වගේ දෙයක්. මාළු වගේ දෙයක්. අමු මාළු. මාළු අමුයෙන් ගත්තොත් අපිට කන්න පුළුවන් කමක් නැහැ. දත්ත වගේ. ප්‍රයෝජනේ බොහොම අඩුයි. අපිට පුළුවන් මේ මාළු උයන්න. දත්ත සකස් කරන්න පුළුවන්. හැබැයි අපි මාළු කන්න හැම කෙනෙක්ම එකම ක්‍රමයකට කැමති නැහැ. එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්. The taste are different from person to person. So they are like to have foods in different ways. මාළු උනත් කන්න එක එක්කෙනා කැමති විවිධාකාර. දත්තත් එහෙමයි. එක එක්කෙනාට ඕනේ දත්ත වෙනස් වෙනස් ආකාරයෙන් සකස් කළා. තොරතුරු බවට පත් කළා. මං කිව්වා පන්ති භාර ගුරුවරයාට නේ ලකුණු වල එකතු ඕනේ, ඇවරේජ් එක ඕනේ, පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා තීරණය කරන්න. හැබැයි යම් විශේෂ ගුරුවරයෙක් ගත්තොත් අපි දන්න සයන්ස් ගුරුවරයා කියලා සයන්ස් ගුරුවරයාට ඕනේ සයන්ස් වල ලකුණු පිළිවෙල විතරයි. So if you look at in your class the total marks, average marks are required by the class teacher. But if you look at the science teacher, he or she doesn't want all these totals. He would like to get the marks of the science subjects maybe in ascending order or maybe in descending order. එයාට ඕන කරනවා මේ ලකුණු ටික එක්කෝ ආරෝහණ පිළිවෙලට නැත්නම් අවරෝහණ පිළිවෙලට. ඒතර එයාට හිතාගත්ත හැකි කවුද මේ පන්තියේ සයන්ස් වලට දක්ෂ ළමයා, කවුද මේ පන්තියේ සයන්ස් වලට මැටිම මැට්ටා කියලානේ. හොයාගත්ත හැකිනේක බලන්න. ඒතර එක එක පුද්ගලයාට අවශ්‍ය කරන තොරතුරු එකට එකක් වෙනස්. ඒක නිසා අපි කිව්වේ information are the process data in a meaningful way to the user. ලබන්නාට භාවිත කරන්නාට පැහැදිලි අර්ථයක් දෙන ආකාරයෙන් සකස් කරපු දත්ත වලට අපි කියනවා තොරතුරු කියලා. එහෙනම් අපිට දැන් පුළුවන් අර ඉස්සලා දැකපු දේවල් ටික සංවිධානය කරන්න. මොකද තීරණ ගැනීමේ ක්‍රියාවලියට හැමසෙම අපිට ඕන කරන්නේ තොරතුරු. Always we need the information in the decision making process. To make decisions we need information. තීරණ ගැනීම සඳහා අපිට තොරතුරු අවශ්‍යයි. සකස් කරපුවා. තොරතුරු කියන්නේ මොනවද? සකස් කරපුවා. නිකම්ම සකස් කරපුවා නෙමෙයි. ලබන කෙනාට ප්‍රයෝජනෙ ගන්න කෙනාට අවශ්‍ය ආකාරයෙන් සකස් කරපුවා. එහෙනම් අපි ඒ දේ කළා දෙන්න ඕනේ. හොඳයි අපි ඉස්සරහට යමු පොඩ්ඩක්. නේද? මම ඉදා මේ ටික පෙන්නුවා. ඕගොල්ලෝ ගණන් හැදුවා. ඕගොල්ලෝ මේකෙන් වැඩක් කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. අපිට දැන් හොයාගන්න පුළුවන්නේ පළවෙනියා කවුද? දෙවෙනියා කවුද? අපි ලකුණු ටික කොහොමද දෙනවා? දැන් මම මෙතන දුන්නේ ළමයි කීප දෙනෙක්ගේ විස්තර. නමුත් ඇත්තෙන්ම ඔයගොල්ලෝ පන්ති කාමරේ ළමයි 50කට 50ක්, ළමයි 100කට 100ම විස්තර අරන් මේක කරන්න පුළුවන්. මෙතන තා පුංචි දෙයක් ඉගෙන ගන්නවා. ඒ තමයි මේක අතින් කරනකොට when you do it manually and when you computer කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැක්කම මේක අතින් කරන්න ගියාම ලොකු වෙලාවක් යනවා. එකතු කරන්න, average එක හොයන්න. But if you do this one in the computers are working in a very high speed. We can do this one in a very high speed. අපිට ඉතාමත් වේගෙන් මේක කරන්න පුළුවන්. ඉතින් මම පුංචි තව විස්තරයක් කිව්වා තොරතුරු සඳහා ස්වර්ණමය න්‍යාය කියලා. මේක අහලා තියාගන්න. The golden rule of information. Just you keep in mind by listening this one. This says how the value of the information. තොරතුරු වල වටිනාකම කාලය ගත වෙද්දී
අඩු වේගන යනවා. තොරතුරු වල උපරිම වටිනාකමක් තියෙනවා කියලා කියන්නේ තොරතුරු නිර්මාණය කරපු ගමන්. Information has the highest value when they are made. හදපු ගමන් නිර්මාණය කරපු ගමන්. එහෙනම් සාමාන්‍ය කියනවා කාලයේ බිඳුව අවස්ථාවේදී. Information has the highest value when the time is 0. උදාහරණ සාමාන්‍ය බිඳුව වගේ කාලයක් නැහැ නේද? හදපු ගමන් හදනකොටම තොරතුරු වලට උපරිම වටිනාකම තියෙනවා. කාලය ගත වෙද්දී තොරතුරු වටිනාකම ක්‍රමානුකූලව පොඩ අඩු වේගන යනවා. Then we discuss about the special features of the information. Characteristics of information. තොරතුරු වල සුවිශේෂතා, තොරතුරු වල විශේෂ ලක්ෂණ. අපි කිහිපයක් කිව්වා. අපි ගැන පැහැදිලි කරා. ඉතින් මේ කාරණා 6 නේ කාරණා 5 පොඩ මතක තියාගන්න. මේ කාරණා 5 පොඩ මතක ගන්න. First one is the relevancy, අදාළ බව. Completeness, අංග සම්පූර්ණ බව. Accuracy, නිර්වද්‍යතාව. Timeliness, කාලීන බව. Cost effectiveness, පිරිවැය අවමීම. තව ලක්ෂණ ගොඩක් තියෙනවා. මේ අපි දකින යම් ලක්ෂණ කීපයක්. ඉතින් මේවා ගැන අපිට පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. මේ කාරණා 5 ගැන අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. අපිට වැඩක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අද යනවා ඊටු ටික කතා කරන්න. පරිගණකයේ සුවිශේෂීතා. අපි ඒ වෙනකන් කිසිදේ කතා කරා අපි දැන් කතා කරනවා පරිගණකයේ සුවිශේෂීතා. එහෙනම් දැන් අපි සම්බන්ධ වෙනවා ඔයගොල්ලොත් එක්ක. නේද? Now you are interacting with me. Okay, can someone tell me what are the special feature of the computer? කෙනෙකුට කියන්න පුළුවන්ද පරිගණකයේ සුවිශේෂීතා මොන හරි තියෙනේව ඔයගොල්ලෝ දන්නේව? දැන් කියන්න බලන්න. voice වලින් හරි chat එකෙන් හරි. What are the characteristics you may know? ඔව් පුතේ. කියන්න. Very speed. Speed, okay, speed. වේගය, speed. තව එකක්. Accuracy. Accuracy, නිර්වත්තාවය. වැඩක් පහසුවෙන් ඉක්මනින් කරගන්න හැකියාව කියලා කෙනෙක් දානවා. වැඩක් පහසුවෙන් ඉක්මනින් කර අපි එක් කතා කරන්නේ වේගය කියලා නේද? අපි කියන්නේ වේගය කියලා. අතරම කාර්ය Not tired. අපුතේ? Not tired. Not tired, okay. වෙහෙස වෙන්නේ නැහැ, මහන්සි වෙන්නේ නැහැ. තව Low cost. low cost. ඕනෑම අවස්ථාවකදී නතර බලන්න නෙවෙයි කියාව. අපුතේ? කියන්න ආයසරයක්. ඕනෑම අවස්ථාවක් ලබාගෙන නෙවෙයි කියාව. ඕනෑම අවස්ථාවක් ලබා ගන්න. right. අපි පුංචි විස්තර ටිකක් කියමු. මේ තමයි මූලිකව කතා කරන පරිගණකයේ ලක්ෂණ කිහිපයක්. මූලික ලක්ෂණ කිහිපයක්. පළවෙනි ස්පීඩ්, වේගය. නේද? ස්පීඩ්, වේගය. අපි ලියාගමු පොතේ නෝට් එකේ. දෙවෙනි පිටුවේ මම ඉඳ තියලා තියෙනවා නේද? පළවෙනි එක වේගය, ස්පීඩ්. මට දැනගන්න පුළුවන් ද පරිගණකයේ වේගය මයින්නේ මොන වයින්ද කියලා? වේගය මයින්නේ මොන වයින්ද? Gigahertz වලින්. වේග ගිගාහර්ට්ස් වලින්. ඇත්තටම හර්ට් එකක් කියන්නේ කොච්චරද? හර්ට් එකක් කියන්නේ කොච්චරද? මොකද්ද මේ හර්ට් එකක් කියලා කියන්නේ? තප්පරයකදී එහා මෙහා ගෙන යන්න පුළුවන් මෙගාබයිට් ප්‍රමාණය. නෑ පුතේ ඒක නෙමෙයි. මෙගාබයිට් එක හර්ට්ස් කිසිම සම්බන්ධයක් නෑ. ඒක සම්පූර්ණයෙන් කාරණා දෙකක්. ඒක දෙකක්. හර්ට්ස්. තව කෙනෙක් කියන්න බෑ මොකද්ද මේ හර්ට්ස් වලින් කරන්නේ කියලා හර්ට්ස් වලින් මයින්නේ කොහොමද මේක මයින්නේ කම්පියුටර් වේගයේ හර්ට්ස් වලින්? තව කෙනෙක් මොන හරි දෙයක් දන්නේ? හර්ට්ස් වලින් ශබ්ද තරංගත් මයින්ව නේද? අන්න හරි. හර්ට්ස් වලින් ශබ්ද තරංග මයින්නවා. හර්ට්ස් වලින් ශබ්ද තරංග මයින්නවා. ඔයාලා විද්‍යාවට ඉගෙන ගන්නවා. හර්ට්ස් වලින් ශබ්ද තරංග මයින්නවා. ඒතර මොකද්ද මේ හර්ට් එකක් කියලා කියන්නේ? ඇයි අපි මේ හර්ට් වලින් මයින්නේ පරිගණකයේ වේගය? අපිට ඔක දැනෙන්න එපා, තේරෙන්න එපා නේද? අර බයිට් කතාව වෙන එකක්. බයිට් එකක් පස්සේ ඉගෙන ගන්න වෙන එක ස්ටෝරේජ්. ඒක ආචාර්යන සම්බන්ධ එකක්. මේක පරිගණකයේ වේගය ස්පීඩ් එක බලන එකක්. හරි? වේගය. පරිගණකයේ ඉතාමත් වේගෙන් වැඩ කරනවා. ඒක තමයි පළවෙනි කාරණේ. අපි තව චුට්ටකින් මම ඒක කියනවා. මම කියන හර්ට්ස් හැදුවේ කොහොමද කියලා. දෙවෙනි එක accuracy. නිර්වද්‍යතාව. accuracy නිර්වත්තාවය. මෙතනදී නිර්වත්තාවය කියලා කියන්නේ පරිගණකය වැඩ කරනවා ඉතාමත් නිවැරදිව. හැබැයි අපි වැරදි தත්ත්වයක් දුන්නොත් එයා වැරදි උත්තරයක් දෙන්නේ. පරිගණකයට අපි නිවැරදි දත්ත දුන්නොත් අපි පරිගණක නිවැරදි දත්ත දුන්නොත් නිවැරදි ක්‍රියාදාමය කියා දුන්නොත් එයා නිවැරදි උත්තරයක් ලබා දෙයි. If you given the right data and the right instruction
it will do the right way and produce the accurate answers. නිසා මේකේ අදහස තියෙන්නේ එයාට කියන උපදෙස එයා ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක කරනවා. නිර්වර්තන කියන්නේ ඒකයි. එයාට මං කියා දුනොත් 1 1 එකතු කිරීම 3යි කියලා එයා දිගට මේක තමයි කරන්නේ. මොකද එයා දන්නේ ඒකනේ. මොකද පරිගණකයට මොලේ කියන එක නැහැ. There is no intelligence to the computer. Computer has no intelligence. It has only the artificial intelligence. පරිගණක තියෙන්නේ කෘත්‍රිම බුද්ධියක්. අපි කතා කරා වර්ගීකරණය මතකද? කෘත්‍රිම බුද්ධිය. අපි එයාට ලබා දීපු බුද්ධියක් තියෙන්නේ. ඒක නිසා එයාට හිතලා වැඩ ගන්න බෑ තාම. It can't think and work. Computer cannot think and work. It has something called artificial intelligence. කෘත්‍රිම. ඒ නිසා අපි මේ දෙන උපදෙස් නිවැරදිව දුන්නොත්, අපි දත්ත ටික නිවැරදිව දුන්නොත් එයා ඒක නිවැරදිව කරගෙන යයි. ඊළඟට අපිට efficiency කාර්යක්ෂමතාවය. efficiency කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියලා කියන්නේ යම් කිසි වැඩ ප්‍රමාණයක් දුන්නොත් එයා ඒව කොච්චර සාර්ථකව කොච්චර වේගින් කරනවද කියන එකයි. කාර්යක්ෂමතාවය මනින්නේ වැඩ කරන වේගෙන් නෙමෙයි. ඒ වැඩ ටික කොච්චර හොඳට කොච්චර නිවැරදිව කොච්චර සාර්ථකව අවසන් කරනවද කියන එක. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයගොල්ලෝ අහලා තියෙනවා අර කළුවා මාරපණ ගිය කතාව. අහලා තියෙනවනේ. ඔයගොල්ලෝ හැමෝම. මොකද උනේ? කළුවට කිව්වා මාරපණ යන්න කියලා. හැබැයි මේ යන්න කිව්වේ යම්කිසි පණිවිඩයක් කියන්න. මිනිහා මෝඩය නිසා පණිවිඩය අහගත්තේ නැහැ. ගිහිල්ලා ආව මාරපණට. මොකද උනේ? ඒ ගමනෙන් වැඩක් තියනවද? ගමනෙන් වැඩක් නැහැ. ඒක තව පුංචි කතාවක් තියෙනවා. මම කියන්නේ ඔයගොල්ලෝ අහගෙන ඉන්න මේ පුංචි කතාවක්. මේ වගේ කතා ගොඩක් තියෙනවා. දවසක් ගමේ ඈත ගමක පාසලක ගෑල් ළමයෙකුට පොඩි අසනීපයක් වුණා. එයාට නිකන් කලන්තේ වගේ හැදලා අසනීප වුණා. දැන් උදේ ඔක උනේ 9 මාට විතර. ඊට පස්සේ දැන් මේ ඉස්කෝලේ ලොකු ළමයි ප්‍රමාණයක් ඉස්කෝලේ මේ ගමේ ඉස්කෝලයක්නේ. ඉතින් බැලුවා මේ ගෑල් ළමයාට ඔළුව කරකැවෙනවා. ඉතින් පොඩි ප්‍රශ්නයක් මොකක් හරි ඔළුව කැක්කුවක් තියෙනවා. ඊට පස්සේ කිව්වා ඉස්කෝලේ ලොකු මහත්තයාට ප්‍රින්සිපල්ට. ලොකු මහත්තයා බැලුවා දැන් බලා රයිට් මේ නම් මේ කෙල්ලට සනීප නැහැ. මේ ළමයාට දැන් ගෙදර යවන්න ඕනේ. බැලුවා මේ ළමයානේ ටිකක් ඈත. 7ක්ම 7ක් 8ක් ඈත තමයි මේ ළමයා ඉඳලා එන්නේ. ඉතින් මේ කුඹුරු මැදින් වෙල් මැදින් පාර දිගේ යන්න ඕනේ මේ ගෙදරට. ඒතකොට දැන් අහුවා ළමයාට තනියෙන් යන්න පුළුවන්ද? තනියෙන් යන්න බෑ. ලුව කරකැවෙනවනේ. බැලුවා යවන්න කෙනෙක්. ඒ යවන්න කෙනෙකුත් හරියට නෑ හොයාගන්න. ඉතින් යවන්න තව ගෑල් ළමයා දෙන්නෙක් යවන්න බෑ මේ ළමයාත් එක්ක. මොකද නැත්තම් ගිය ළමයා එන්නත් එපා. ඒ නිසා ඉතින් බැලුවා හරියන්නේ නෑ. ඊට පස්සේ මේකේ වැඩ කරනවා මේ පුංචි වැඩ කරන මිනිහෙක් ඉන්නවා සියාතු කියලා. අඬ ගැහුවා සියාතුට අඬගාලා කිව්වා සියාතු අර පන්තියේ ගෑල් ළමයට ඔළුව කරකැවෙනවා. ඒ ළමයාව ගෙදර යවන්න ඕනේ. තනියම යවන්න විදිහක් නැහැ. උඹ ගිහිල්ලා ඒ ළමගේ දෙමව්පියන්ට කියාපිය එන්න කියලා. මේ ප්‍රින්සිපල් ඉස්කෝලේ ලොකු මහත්තයා. සියාතු අඬගාලා කිව්වා සියාතු අර ළමයට සනීප නැහැ. උඹ ගිහිල්ලා අර ගෙදර මිනිස්සුන්ට කියාපිය ඇවිල්ලා මේ ළමයා එක්කන් යන්න කියලා. අම්මා තාත්තා ඉන්නවනේ ගෙදර ඉතින්. ගොඩක් ගම්පලාතේ කුඹුරු වැඩ කරන්නේ එහෙම කට්ටියනේ. සියාතු කිව්වා හා සර් මං ගිහිල්ලා කියන්න. හොඳයි ලොකු මහත්තයා මම කියන්නම් කියලා යන්න හැදුවා. යනකොට ආයන ගව විදුහල්පති මේ ලොකු මහත්තයා පියාතු මෙහෙ වරේ. ඇයි සර් මේ උඹ දැන් පයින් යන ලොකු කරදරයක් නෝක. අර මගේ බයිසිකලේ තියෙනවා අර ඔෆිස් එක පිටිපස්සේ ඒක අරන් ඵලයක්. දැන් සාමාන්‍යයෙන් ගම් පළාත්වල විදුහල්පතිවරු ගුරුවරු ගොඩක් අය ඉන්නේ බයිසිකලේ. හැතැම් ගණන් එන්න එපා. ගොඩක් අය බයිසිකලේ එන්නේ. ඉතින් ඔන්න මේ සියාතුට කිව්වා බයිසිකල අරන් ඵලයන් කියලා. ඉතින් සියාතු ඔන්න ගියා මේ පණිවිඩය කියන්න. දැන් බලන් ඉන්නවා. දැන් 9ට සිද්ධ වුණේ සිදුවීම 10 මාරයි 11යි 12යි 12 මාරයි 1යි තාමත් සියාතු නැහැ. අර ළමයාගේ ගෙදර කට්ටියක් නැහැ. කවුරුත් නැහැ. ඉතින් ඔන්න බලන් ඉන්නවා හරියන්නේම නැහැ. ඊට පස්සේ දැන් කොමාරි විදුහල්පතිවරයා අර නේ ලොකු සර් මේ ළමයාව ඉතින් තව කට්ටියක් එක්ක ගෙදර යවුවා. ඊට පස්සේ ඔන්න 2 මාට විතර සියාතු වෙනවා මඩ නාගන දූවිල්නේ ජරාව පෙරාගෙන දාඩිය පෙරාගෙන එනවා. මොකද සියාතු උනේ? මොකද වෙලා තියෙන්නේ? සර් ඉතින් පයින් යනවා වගේ මේ බයිසිකලේ තල්ලු කරන් යද්දි අර වෙලවල මේක කරේ තියන් යන්න එපයි සර්. ඇයි බං එහෙම කරේ? මොකද ඒක? මොකද ප්‍රශ්නේ? මේ මිනිස්සයාට බයිසිකල් පදින දන්නේ නැහැ. ඉතින් ලොකු මහත්තයා කිව්වහම මෙයාට මේක කියන්නත් බයනේ ලොකු සර් නේ ඉස්කෝලේ නේද? කියන්නත් බයයිනේ. බයිසිකල් අරන් ඵලයන් කිව්වම මේ බයිසිකල් අරන් ගියා. ඉතින් මෙන්න කියන්නේ පැදන් යන කියලා කිව්වෙත් නෑනේ. බයිසිකල් අරන් ඵලයන් යන්නේ කිව්වේ. ඔන්න වැඩි. බලන්න කාර්යක්ෂමතාවය.
ඉතින් ඒ මිනිස්සයා අර වෙලවල් වල ඇලවල් වල දොලවල් වලනේ බයිසිකලේ කරේ තියන් ගිහලා තල්ලු කරන් ගිහලා අරද පණිවිඩය කියලා ආයෙනවා. ඉතින් සෑහෙන දුරක් නේ 7ක් 7ක් 8ක් කියන ගමේ නේද? අපේ වගේ ත්‍රිවිල් වල යන්න පුළුවන් කමක් නැහැනේ. ඔන්න කාර්යක්ෂමතාවය මතක තියාගන්න. මොකද අපි කියන්නේ අවසන් ප්‍රතිඵලය. ඵලය කොච්චරද කියන එකයි කාර්යක්ෂමතාවය මනින්නේ. ඊළඟ කාරණේ. versatility බහුකාර්ය බව. versatility බහුකාර්ය බව. මොකද බහුකාර්ය බව කියන්නේ? versatility. Versatility means in a particular time it can perform many different jobs. යම් කිසි නිශ්චිත වෙලාවකදී එයාට කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. අපිට වගේ නෙමෙයි නේද? අපිට නම් ටිකක් ඉතින් අමාරුයිනේ. හැබැයි ඔයගොල්ලන් දැන් කරනවානේ. කන ගමන් පාඩමට අහුම්කම් දෙනවා. තේ බොන ගමන් කන පාඩම අහුම්කම් දෙනවා නේද? එහෙම කරනවා දැන් නේ. බහුකාර්ය වගේ ඕගොල්ලොත් නේද දැන්? ඉස්කෝලේ හරි පන්ති හරි ඉන්නව නේද? ගෙදර ඉන්නවනේ. ගෙදර බහුකාර්ය බව තියනනේ. කකා පාඩමට අහුම්කම් දෙනවා. එහෙමනේ කරන්නේ දැන්. බහුකාර්යන්ට වැඩ දෙකක් කරනවානේ. පාඩමට අහුම්කම් දෙනවා, කෑමත් කනවා. සමහර කට්ටිය ඉතින් වෙන වෙනම ලියන ගමන් පාඩමට අහුම්කම් දෙනවා. අපිට පේනවා සමහරක් ඒවා නේද? If you look at the computer can perform many different jobs at the same time. පරිගණක පුළුවන් කාර්යයන් ගොඩක් එක වෙලාවෙ කරන්න. මේකත් ආයසරයක් පරිගණකයේ වේගය වැඩි කරනවා, කාර්යක්ෂමතාවය වැඩි කරනවා. ඊළඟ කාරණේ. storing and retrieving. සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. මොකද මේකෙන් කියන්නේ? මම දැන් සරලව ඇහුවොත් ඕගොල්ලෝ ඇයි ඔය සටහන් ලියාගන්නේ කියලා? මොකටද සටහන් ලියාගන්නේ? කියලා ලියාගන්නේ ඇයි? අපිට පස්සේ වෙලාවක ආපහු ලබා ගන්න. නේද? දැන් ඒකේ අවශ්‍යතාවය. Why you are writing to get it later. හැබැයි කම්පියුටර් එක ගත්තොත් මේක ඊට වඩා ගොඩක් සාර්ථකයි. ඇයි? අපිට කිසි කරදරයක් නැහැ. කම්පියුටර් අපිට ඕන දෙයක් අද තැම්පත් කරත හැකි. ඒක අද ඕනනම් අද ගන්න පුළුවන්. හෙට ඕනනම් හෙට ගන්න පුළුවන්. අවුරුදු ගාණක් ගිහිල්ලා නම් අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත් මේ ලැබත ලබා ගන්න පුළුවන්. So we can store large amount of data inside the computer. We can get these things at any time when you need. අපිට පරිගණකේ ඕන තරම් දත්ත තැම්පත් කරන්න පුළුවන්. ඒවා අවශ්‍ය කරන ඕන වෙලාවක අපිට ආයේ ලබා ගන්න පුළුවන්. පේනවනේ? That is the special features of the computers. මේ තමයි පරිගණකේ විශේෂ ලක්ෂණ. අපි නලියාගමු මේ ටික. පළවෙනි එක ස්පීඩ් වේගය. ස්පීඩ් වේගය. දෙවෙනි එක accuracy නිර්වද්‍යතාව. ඊළඟ efficiency කාර්යක්ෂමතාව. සිංහල මාධ්‍ය කට්ටිය පුතේ දුවේ ඉංග්‍රීසි වචනත් එක්කම ලියා ගන්න හැමතිස්සෙම මම හැමසම උත්සාහ කරනවා ඉංග්‍රීසි දේවල් දෙන්න. ඒක තමයි අනාගතයේ ගොඩක් වටි. සිංහල මාධ්‍ය කට්ටිය තමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඉංග්‍රීසි වචන පුළුවන් තරමක් ලියා ගන්න. ඉංග්‍රීසි මාධ්‍යයට ගැටලුවක් නැහැ. Tamanට අවශ්‍ය නම් විතරක් සිංහල ඒවා ලියා ගන්න. ඒ කිසි ගැටලුවක් නැහැ. First one is speed වේගය. Second one is accuracy නිර්වද්‍යතාව. Third one efficiency කාර්යක්ෂමතාව. Fourth one versatility. versatility versatility බහුකාර්ය බව සර් ඔව් පුතේ කියන්න පිළිවෙල බයිද මට පැහැදිලි වුණේ නැහැ පුතේ ප්‍රශ්නේ පිළිවෙල ඔව් පිළිවෙල කියන්නේ මොකක්ද පුතේ පරිගණකයක පිළිවෙලට සකස් කර තිබීම දත්ත සකස් කර තිබීම ඒක පුතේ පරිගණකයේ වැඩක් නෙමෙයි ඒක අපි දෙන උපදෙස් වල වැඩක් අපි උපදෙස් දෙන්නම කරන්නේ මම කියේ තොරතුරු කියන්නේ ලබන්නාට අර්ථවලින් සකස් කරපුවා මට ඕනනම් ලකුණු ටික හදන්න ආරෝහණ පිළිවෙලට එයාමට ආරෝහණ පිළිවෙලට දෙනවා මට ඕනනම් මේක අවරෝහණ පිළිවෙල අවරෝහණ පිළිවෙල හැබැයි මේක යා නිවැරදිව කරනවා මේක යා වේගෙන් කරනවා කාර්යක්ෂමව කරනවා නිසා පිළිවෙල කියන එක අපි දෙන එක. ඒතර පිළිවෙල කියන එක පරිගණකයේ කරන කාර්යයක් නෙමෙයි.
ඒක පරිගණකයේ මෙහෙවන පුද්ගලයා පරිගණක වැඩසටහනක් හදන පුද්ගලයා දෙන එකක්. පිළිවෙල කියන එක පරිගණකයේ වැඩක් නෙමෙයි. ඒක මේ උපදෙස් දෙන පුද්ගලයාගේ උපදෙස් හදන කෙනාගේ වැඩක්. එතනද අපිට ඒක පරිගණකයේ කාර්යයක් වශයෙන් පරිගණක විෂයත් එක්ක සලකන්නේ නැහැ. So the person who instructs the computer, he is the one deciding how to net. That is the process of data. අපි දත්ත සකස් කරනවා මට ඕන විදිහට. එතකොට ඒක පරිගණකයේ විශේෂ කාර්යයක් වශයෙන් සලකන්නේ නැහැ. එහෙනම් අන්තිම එක storing and retrieving. සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. සුරැකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. හොඳයි මේ දැන් මූලික ලක්ෂණ ටික පරිගණකයේ තියෙන. ඉතින් අපිට ওই ටිකත් පොඩි අදහසක් තියෙන්න ඕනේ. අපි දැන් කතා කරා පුදුද වේගය සම්බන්ධෙන්නේ. වේගය মানে මොනවද කිව්වේ? වේගම නේ අපිනවා හර්ට්ස් කියන එක. දැන් සාමාන්‍යයෙන් මේක මේ හර්ට්ස් කියන්නේ අපි ගත්තොත් ඔය සප්තරංග දන්න මෙන්න එකම සප්තරංග තියෙන්නේ නේ මෙන්න එකක් තියෙන්නේ. හර්ට් එකල සාමාන්‍යයෙන් කියන්නේ තප්පරයකදී කරගෙන වාර ගන්න. දැන් මෙතන සිට මෙතනින් පටන් අරන් මෙන්න මෙතන දක්වා එක රවුමක් කරගෙනවනේ. මෙන්න මේ රවුමක් අපි කියනවා 1 හර්ට්ස් එකයි කියලා. මේ රවුම කතා කරන්නේ එක තප්පරයක් නම් ඒක 1 හර්ට් එකයි. තප්පරයකදී එක රවුමක් කරනවනේ ඒක 1 හර්ට් එක කියලා අපි කියනවා. එහෙනම් සාමාන්‍ය අපි ගන්න සාමාන්‍ය ඒකකේ. එතකොට අපි තප්පරයකදී මේ වගේ රවුම් 100ක් කරනවා. ඔව්. සර් හර්ට් එක අගේ කීයද? හර්ට් එක අගේ නෙමෙයි පුතේ. හර්ට් එකක් කියන්නේ තප්පරයකදී එක වාරයක් කරගෙනනවා. කියන්නේ තප්පරයකදී කරගෙන වාර ගන්න එකක් නම් එක රවුමක් නම් කම්ප්ලීට් කරන්නේ. ඒක අපි 1 හර්ට් එකයි. තප්පරයක් තුලදී එයා අවසන් කරන වාර රවුම් ගන්න. මොකක් රවුමක් අපි ඩිෆයින් කරලා දෙනවනේ යට. ඒ රවුම් ගන්න එකක් නම් ඒකම 1 හර්ට් එකයි කියලා කියනවා. ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් මේ තමයි අපේ මේ තරංගේ ක්‍රමය කියලා. මෙන්න මේ තරංගේ සම්පූර්ණ කරන කාලය එක තප්පරයක් නම් අපි 1 හර්ට් එකයි. සමහරට මේ තරංග මෙහෙම තියෙන්න පුළුවන්. එතකොට ගණිත ඒත් මෙතන සිට මෙතන දක්වා. මෙතනින් පටන් ගත්තොත් අපි මෙතන දක්වා. එතකොට මේ තරංගයේ උස වැඩි. ඔය ඉගෙන ගන්න විද්‍යාව මේ උස වැඩි. හැබැයි තාමත් ගත උනේ එක තප්පරයයි. එතකොට එක වටයක් ඉවර කරා. ඉතින් ඒක නිසා අපි කියන්නේ කරකන වට ගන්නට වැදගත් වෙන්නේ. තප්පරයකදී එක වටයක් ඉවර කරනවා නම් එයා කියනවා 1 හර්ට්ස් එකයි කියලා. හර්ට් එකයි. ඒතර එක තප්පරෙදී මේ වගේ වට 100ක් ඉවර කරනවා නම් එයා කියනවා හර්ට්ස් ගාන 100. ඒතර මොකද වෙන්නේ? සමහරවිට මෙහෙම ළඟ තියෙයි. මෙහෙම ළඟ තියෙයි. ඒතර මේ සම්පූර්ණ මේ ගානට මේ ඔක්කොම මේ ගාන තප්පරයි යන්නේ යට. තප්පරය තුළ මේ වට එයා 100ක් ඉවර කරා. උදාහරණයක් වශයෙන්. ඒතර මේකේ වේගය මොකද්ද? හර්ට්ස් 100යි. අපිට යන්නේ කැපිටල් H අකුරයි සිම්පල් Z අකුරයි හර්ට්ස් වලට ඒකකේ. ඉතින් 1 හර්ට් එකක් කියන්නේ එක වටයක්. ඉතින් තප්පරයකදී වට 1000ක් ඉවර කරොත් අපි කියනවා හර්ට්ස් 1000ක් කියලා. හර්ට්ස් 1000ක් කියලා කියන්නේ කිලෝ හර්ට්ස් එකයි. හර්ට්ස් 1000ක් කියන්නේ කිලෝ හර්ට්ස් එකයි. කිලෝ හර්ට්ස් 1000ක් කියන්නේ මෙගා හර්ට්ස් එකයි. අපිට පස්සේ හම්බ වෙනවා දැන්ම ලියා ගන්න උත්සාහ කරන්න එපා. අපිට පස්සේ මේක හම්බ වෙනවා. හරි? අපි තාම පස්සේ කතා කරනවා මේ ගැන. ප්‍රොසෙසර් ගැන කතා කරද්දී. ඉස්සරහට හම්බ වෙනවා. මම දැන් මේ කියන්නේ අපිට අදහසක් ගන්න. එතකොට 1 හර්ට් එකක් කියන්නේ තප්පරෙද එක වටයක් කරනවා. එක වටයක් ඉවර කරනවා. කම්පියුටර් කතාවෙන් මේ වට කතාව මොකද්ද? දැන් ඔයගොල්ලෝ සප්තරංගය අඳුරනවා. සප්තරංගයක් ගමන් කරන ඔයගොල්ලෝ දැන් මම කිව්වා මේ වගේ සප්තරංගයක් යන්නේ. මෙහෙමනේ යන්නේ සප්තරංග. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඔයගොල්ලෝ අඳිනවනේ විද්‍යාවේදී. එතකොට අපි මේක ගැන කතා කරොත් මෙතනින් පටන් ගත්තාම මෙතන දක්වත් එක වටයක් ඉවරයි. මෙතනින් පටන් අරන් තව වටයක් එක රවුමක් ඉවර කරන්නේ. මේක රවුමක් නෙදන්නේ එක සයිකල් එකක්. Normally hertz means how many cycles you are completing in a given time. If it complete one cycle in 1 second, that is called the 1 hertz. If it is completing 1 cycle per second, that is a 1 hertz. If it completing 1000 cycles per second, it is the 1000 hertz, 1 kilohertz. If it is completing 1000 rounds per second, that is 1000 hertz. That means 1 kilohertz. So
So then we are coming 1000 kilohertz are equal to 1 megahertz. Then 1000 megahertz are equal to 1 gigahertz. පේනවනේ? ඒතර පරිගණකයේ වේගය මයින්නේ මේ හර්ට්ස් වලින්. පරිගණකයේ වේගයේ මේ හර්ට්ස් වලින් මයින්නේ හේතුවක් තියෙනවා. මේ කරගන්න රවුන්ඩ් ගන්න කියන එක. මොකද අපි පරිගණකයට කිසියම් ක්‍රියාවක් කරන්න කියලා කිව්වොත් එයා මේ ක්‍රියාව කරන්නේ පියවර 4ක රවුමකින්. If you given a task to perform to the computer, the processor will carry out this task by a 4-step work, something like this. Step number 1, step number 2, step number 3, step number 2. It just complete these 4 steps. When you feed something to perform in the computer, it takes 4-step cycle to complete. සාමාන්‍යයෙන් පරිගණකයෙන් අපි යමක් කරන්න දුන්නොත් එයා මේ කරන්නේ පියවර 4ක cycle එකකින්, චක්‍රයකින්. අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් fetch execute cycle කියලා. fetch execute cycle. හරි? ඉතින් මේක අපි සාමාන්‍ය ප්‍රති ගොඩාක් ඉගෙන ගන්නේ නැහැ. ඔයගොල්ලෝ A level ICT කරොත් මේ cycle එක ගැන අපිට ගොඩාක් ලොකුවට අපි උගන්වනවා. හරි? ඒ නිසා අපි O level වලදී මේක ඉගෙන ගන්නේ නැහැ නේද? ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය කියලා අපි කියනවා සිංහලෙන් fetch execute cycle කියලා. ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය කියලා. මම නිකවට පියවර 4 කිව්වොත් මතක තියාගන්න එපා. අහලා අමතක කරලා දාන්න. ඕගොල්ලන්ගේ මට්ටමේ මේක වැඩක් නැහැ. හැබැයි ඕගොල්ලෝ A level computer science කරොත් ඕගොල්ලෝ උපාධිර computer science කරොත් මේ ගැන වඩා විස්තර ඉගෙන ගන්නවා. මම නිකවට පියවර ටික කිව්වොත් පළවෙනි එක fetch කියන එක ආහරණය, දෙවෙනි එක decode කියන එක විකේතනය, තුන්වෙනි එක execute කියන එක ක්‍රියා කරවීම, හතරවෙනි එක store කියන එක ආචායනය. ඒකයි මේකට කියන්නේ fetch execute cycle කියලා. ආහරණ ක්‍රියා කරවුම් චක්‍රය. fetch ආහරණය කරනවා, decode විකේතනය කරනවා, execute ක්‍රියාත්මක කරනවා, store අවශ්‍ය නම් තැම්පත් කරනවා. මේ මෙන්න මේ cycle එකක් ඉවර කරන්න එක තප්පරයක් ගියොත් 1 හර්ට් එකයි. ඉතින් කම්පියුටරේ වැඩ කරනවා තප්පරයට මේ වගේ cycle මිලියනයක් විතර. මිලියන 2ක් විතර. මිලියන 3ක් විතර. පේනවනේ? ඔය කිව්වේ ගිගාහර්ට්ස් කියලා ඔයගොල්ලෝ. තේරෙනවද? ඔන්න ඕක තමයි අපි දැනගෙන ඉන්න ඕන පුංචි කාරණා. ඉතින් මේවා ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. එච්චරයි. මේ fetch execute cycle එක අපේ මට්ටමේ අවශ්‍ය නැහැ. නේද? So you don't want the fetch cycle in this level, but you heard that there is something called that. මේ අදත් නිකම් මතක තියාගන්න. විශේෂව ලොකුවට කතා කරන්න ඕනේ. මොකද ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඇයි අපි හර්ට්ස් පාවිච්චි කරන්නේ පරිගණකයේ වේගය මයින්න කියලා. මොකද අපි දන්නේ හර්ට්ස් වලින් මයින්න මොකද ශබ්ද තරංග. සයිකල් එකක් නේ වටයක් නිකන් සම්මුණ කරන්නේ. මේ වට ගන්නනේ. ඉතින් වට ගන්න මොකද කම්පියුටර් ඕනේ. ඒකයි මම කිව්වේ ඔයගලන්ට. ඉතින් ඒක ගැන පොඩි අදහසක් ගන්න. ඉතින් ඔය දේවල් ලොකුවට නෙමෙයි. පොඩියට මතක තියාගන්න එය. Okay, then we continue. If you look at the computer performs 5 basic tasks. පරිගණකය ප්‍රධාන කාර්යයන් 5ක් කරනවා. පුළුවන් ද පුතේ දුවේ මේ 5 කියන්න? එකක් දෙකක්වත් කියන්න බලමු අපි. ඔයගොල්ලෝ දන්නවා. මම මේ ගැන කිව්වා. දත්ත ආදානය කර ගැනීම. දත්ත ආදානය කර ගැනීම. තව කෙනෙක් කියන්න. දත්ත සැකසීම. දත්ත සැකසීම. ඔව්. තව කෙනෙක්. දත්ත ප්‍රතිදානය කිරීම. ප්‍රතිදානය කිරීම. හොඳයි. දත්ත ගබඩා කිරීම. දත්ත ගබඩා කිරීම. ඔව්. කමියුනිකේෂන්. කමියුනිකේෂන් එක right. කමියුනිකේෂන් එක මෙතන නෑ ඇත්තටම. ඒක පස්සේ එකතු වෙච්ච එකක්. ඒක ප්‍රධාන ක්‍රියාවලිය නැහැ. ප්‍රධාන කාර්ය පහේ නැහැ. දැන් 4ක් කිව්වනේ. ආදානය, input, සැකසීම, process, output, ප්‍රතිදානය, storage, ආචායනය. දැන් දානවා තව කට්ටියනේ. තව කට chat එකට දානවා දැන් කීප දෙනෙක්. පළවෙනි එක ආදානය, input, දෙවෙනි එක සැකසීම, process, තුන්වෙනි එක output, ප්‍රතිදානය, හතරවෙනි එක ආචායන, storage. තව එකක් තියෙනවා. තව එකක්. කෙනෙක් කියනවා data තොරතුරු බවට පත් කිරීම කියලා. ඒ තමයි process. දත්ත තොරතුරු පතේද process කියන්නේ ඒකයි. සැකසීම කියන්නේ දත්ත තොරතුරු පත. තව එකක් 4ක් කියවලා දැන් තව එකක් තියෙනවා. පුළුවන් ද මොකද හිතන්න? ආදානය, input, සැකසීම,
process ප්‍රතිදානය output ආචාර්ය storage තව එකක් තියෙනවා ඒ තමයි මොකක්ද දන්නවද දැන් මේ ක්‍රියාවන් ටික හරියට පාලනය කරන්න ඕනද නැද්ද මේවා කවුරු හසුරවන්න ඕනද නැද්ද මේවා පාලනය කර නැත්නම් අවුලක් තියෙනවනේ පුතෙක් දානවා CPU කියලා CPU කියන්නේ උපාංගය එහෙනම් පස්සේ කියලා මොකද්ද ඔන්න වැඩි දැන් ඔන්න ආ උත්තරේ එහෙනම් මෙන්න පහ බලන්න දැන් input ආදානය process සැකසීම output ප්‍රතිදානය storage ආචාර්ය control කිව්වත් කවන්නේ controlling කිව්වත් කවන්නේ පාලනය එහෙනම් අපි ලියාගන්නේ මේ පහ නෝට් එකේ ලියාගන්න වෙන දෙවෙනි පිටුවේ ඉඩමන් තියලා තියෙනවා මම හැමසෙම කියනවා වගේ සිංහල මාධ්‍ය කට්ටිය ඉංග්‍රීසි දෙකම ලියා ගන්න පළවෙනි එක input ආදානය දෙවෙනි එක process සැකසීම තුන්වෙනි එක output ප්‍රතිදානය හතරවෙනි එක storage ආචායනය පස්වෙනි එක controlling පාලනය control කිව්වත් කමක් නැහැ controlling කිව්වත් කමක් පරිගණකේ ප්‍රධාන කාර්ය පහයි මොනවද මේ කාර්ය පහ කියම් බාන්න ටකලා මගෙත් එක්කම ප්‍රධාන කාර්ය පහයි input ආදානය process සැකසීම output ප්‍රතිදානය storage ආචායනය controlling පාලනය මතකයිනේ පහ ඉක්මනට කියන්න පහ යන ටක් ගාලා input ආදානය process සැකසීම output ප්‍රතිදානය storage ආචායනය controlling පාලනය අපි යන් ඉස්සරහට තව ටිකක් මෙන්න මේ ක්‍රියාවන් පහ කරන්න පරිගණකයේ සම්බන්ධ වෙනවා ප්‍රධාන කොටස් හතරක් to perform these 5 basic excuse me ඔව් සර් පරිගණකයේ ප්‍රධාන කාර්ය පොඩ්ඩක් පෙන්වන්නකෝ ආයේ හොඳයි පළවෙනි එක input ආදානය දෙවෙනි එක process සැකසීම තුන්වෙනි එක output ප්‍රතිදානය හතරවෙනි එක storage ආචායනය පස්වෙනි එක controlling පාලනය හරි නේද මේ ප්‍රධාන කාර්යයන් පහ කරන්න පරිගණකයේ සම්බන්ධ වෙනවා ප්‍රධාන කොටස් හතරක් ක්‍රියාවන් පහයි හැබැයි උපකරණ තියෙන උපාංග තියෙන කොටස් තියෙන්නේ හතරයි ඒ කියන්නේ එක කෑල්ලක් සමහර දෙකක් කරනවා ඇති නේද හොඳයි පුළුවන් ද හිතලා කියන්න මේ කොටස් හතර මේ ප්‍රධාන කොටස් හතර මොනවද කියලා can you tell us this basic CPU. CPU right input devices input devices output devices processor තව storage ඔය දැන් පුතේ එක්කෙනෙක් කිව්වා CPU එක්කෙනෙක් processor එක්කෙනෙක් කිව්වා processor එක්කෙනෙක් කිව්වා CPU මේ දෙක සමානද අසමානද වෙනස්ද මොකද වෙන්නේ සමානයි ඕ මේ දෙක ඇත්තෙම සමානයි අපි සාමාන්‍යයෙන් මේ කියන්නේ central processing unit මධ්‍ය සැකසුම එක හොඳයි අපි ගමු දැන් කාර්යයත් එක්ක මේ ටික සම්බන්ධ කරගෙන මුලින්ම අපිට තියෙන මොකද්ද ආදානය ඒකට සම්බන්ධ නම් මොනවද input devices ආදානයට සම්බන්ධ වෙනවා input devices ඊට පස්සේ processing කියලානේ processor සම්බන්ධ වෙනවා මොකද්ද central processing unit CPU මධ්‍ය සැකසුම් ඒකකය ඊට පස්සේ මොකද්ද ප්‍රතිදානයනේ output device ආචායනයනේ storage device අර යටම කිව්වේ control කියලා control එක කරන්නේ මොකෙන්ද මධ්‍ය සැකසුම් ඒකකේ control කරන්නේ මොකෙන්ද මධ්‍ය සැකසුම් ඒකකේ පාලනය කරන්නේ මේ CPU එක තමයි පරිගණකයේ මොලේ කියන්නේ හොඳයි අපි එහෙනම් මේ ටික පොඩ්ඩක් ලියාගමු මේ ටික නේද ඊට මන් තියලා තියෙනවා පළවෙනි එක input devices ආදාන උපාංග
සමහර කට්ටියට උපක්‍රම කියලා කියනවා. නිසා ඒ වචනේ ලියා ගන්න. එහෙම කියනවනේ සමහර පොත්වල සමහර කට්ටිය නිසා ආදාන උපාංග නැත්නම් උපක්‍රම. දෙවැනි එක Central Processing Unit. Central Processing Unit. අපි කෙටියෙන් කියන්නේ CPU කියලා. CPU. අපි සිංහලෙන් කියනවා මධ්‍ය සැකසුම් ඒකකය කියලා. මධ්‍ය සැකසුම් ඒකකය කියලා. තුන්වෙනි එක output devices. Output devices. ප්‍රතිදාන උපාංග හෝ උපක්‍රම. ප්‍රතිදාන උපාංග හෝ උපක්‍රම. अंतिम एक storage devices. Storage devices. आचयन उपांग. आचयन उपांग. ආචයන උපාංග storage devices. හොඳයි අපි යන් ඉස්සරහට. නේද? හරි මොකක්ද? අන්තිම එක ආචයන උපාංග storage devices. ආචයන උපාංග storage devices. අපි නැත උපක්‍රම කියලා කියනවා මේකට. අපි දැන් මේ ටික සම්බන්ධ කරලා පුංචි සටහනක් අඳිනවා. We draw a diagram by combining these devices. That is called as the architecture of the computer or sometimes computer architecture. පරිගණකයේ නිර්මිත සටහන. මේ කොටස් ටික සමන ක්‍රමයක් තියෙන්න එපා. එහෙම මේ සමන ගන්න බෑනේ මේවා. නේද? දැන් අපි ගත්තොත් මිනිසෙක් ගත්තොත් නේද? උඩින්ම තියෙන මොකද්ද මිනිසයාගේ? ඔළුව. යටින්ම තියෙන මොකද්ද? කකුල් දෙක. හොඳයි අපි කකුලක් වල හයි කරනවා අපේ උරහිසින්. මොකද වෙන්නේ? අපේ කකුල් දෙක ගන්න උරහිසට මොකද වෙන්නේ? අපි සතෙක් වගේ පේනවනේ නේද? ඒ නිසා මේ කොටස් ටික සම්බන්ධ වෙන්න ඕන නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මෙහෙම මේක නිවැරදිව සම්බන්ධ වෙලා හැදෙන සටහනට අපි කියනවා පරිගණක නිර්මිත සටහනක. සමහර වෙනවා බ්ලොක් ඩයග්‍රෑම් කියලා. කොටු සටහනක් කියනවා. වඩා නිවැරදි වචනේ පරිගණක නිර්මිතය කියන එක මේ තමයි පරිගණකේ කොටස් සම්බන්ධන නිවැරදි විදිය. ඉතින් මම රූපේ දීලා තියෙනවා. කෙනෙක් අහනවා හොඳ ලස්සන දෙයක් නේද? ඒක මහ ලස්සන දෙයක්. සර් ඉංග්‍රීසි වලින් CPU කියනවා වගේ සිංහලෙන් මාසෑ A කියලා ෂෝට් ෆෝම් එකෙන් කියනවද? එහෙම කියන්නේ නැහැ පුතේ කවදාවත්. නේද? එහෙම කියන්නේ නැහැ කවදාවත්. ඔය සමහර වචනවල නේද කෙටි යෙදුම් ඉංග්‍රීසියව සිංහලෙන් කියන්නේ සමහර සිංහල ඉංග්‍රීසි කියන්නේ නේද? ඒක අපි කියන උදාහරණයක් දැන් සමහර වචන සිංහලෙන් කියන එක කියන්න පුළුවන් ෂෝට් කරලා. දැන් මගම වගේ දෙයක් නේද? ලංගම වගේ දෙයක් නේද? ලංවීම වගේ කියන්න පුළුවන්. නමුත් සමහර වචන අපිට සිංහලෙන් කෙටි කරලා කියන්න බෑ. එහෙම කිව්වම මේක නිකන් මේ එකක් අපබ්‍රංශයක් වගේ වෙනවා. සමහරට ඒක කියව ගන්න බැරි තරම් මේ කුණු හරපක් වගේ පේනවා. ඒ නිසා අපි සමහර ඒවා කෙටියෙන් ලියනවා. සමහර කෙටියෙන් ලියන්නේ නැහැ. ඒ නිසා මෙතන CPU කියලා අපි ඉංග්‍රීසියෙන් කිව්වට කෙටි කරලා සිංහලෙන් මසෑ කියලා කියන්නේ නේද? මසෑ කිව්වම නිකන් කියව ගන්නත් බෑනේ නේද? ඒ නිසා ඒ වගේ අපිට තියෙනවා. ඔය සමහර කෙටි යෙදුම් මෙහෙම හදන අපි යම් සම්ප්‍රදායන් තියෙනවා. ඒකට සිංහල පන්තිය උගන්වයි කොහොමද සිංහල කෙටියෙන් හදන්නේ කියලා. So there are standard way to make the short forms. There are some standard ways because it should able to understand, should pronounce, it should not make ugly words. ඒක තුලින් නරක වචන හැදෙන්න බෑ. නේද? එහෙම කිව්වහම ඒවා තියෙනවා පොඩි සම්ප්‍රදායන්. ඒවා පාවිච්චි කරනවා අපි කෙටි යෙදුම් හදද්දී. ඉතින් ඒක හොඳ යෝජනාවක් නේ. මසෑ කියලා කිව්වනම් නේද? මසෑ කියලා කිව්වනම් ඉතින් අපිට තේරුම් ගන්න බෑනේ නේද? ඒ නිසා අපි එම් පාවිච්චි කරන්නේ නැහැ. හොඳයි. අපි යන් එන ඩයග්‍රෑම් එකට මේ රූපේ මම මුලික වුණාට ඇඳා. ඔයාලගේ පොතේ තියෙනවා මේ නෝට් එකේ තියෙනවා මේක මම පොඩ්ඩක් සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මේකදී පොඩි දෙයක් කියන්න ඕනේ. අච්චු පොතේ මේ රූපේ තියෙන්නේ උඩයට මාරු කළා. මම උඩින් අදපු කොටු ටික අච්චු පොතේ තියෙන්නේ යට. මම ඒකට කැමති නැහැ.
ඇයි හේතුව මේ උඩින් තියෙන්නේ CPU කියන එක මධ්‍ය සැකසුම් ඒකකය. ඒක තමයි පරිගණකයේ මොලේ. මම විශ්වාස කරන්නේ අපේ මොලේ තියෙන්නේ උඩ. ඒ වගේ කම්පියුටරෙත් මොලේ තියෙන්න ඕනේ උඩ. සමහර කට්ටිය මොලේ උඩ හිටන් ඉන්නවා. සමහර කට්ටිය මොලේ ඉඳන් ඉන්නවා. ඒ වුණාට නේද? ඇත්තටම මොලේ තියෙන්නේ නේද? හැම සතෙකේ මොලේ තියෙන්නේ උඩ. නේද? අපි කොට හරක කියලා හරකයි මොලේ තියෙන්නේ ඉස්සරහනේ නේද? පිටිපස්ස පැත්තේ යටපැත්තේ නෙමෙයිනේ. හරක කියලා කොට මොලයක් තියෙනව නේද? අපි හරක් කියලා කිව්වට මොලයක් තියෙනවනේ. ඒක තියෙන්නේ අතර උඩ නේද ඉස්සරහ නේද? ඒ වගේ මම විශ්වාස කරන්නේ මොලේ කියන එක උඩ තියෙන. ඒ නිසා මේ රූපය මම දන්නවා. හොඳයි අපි පොඩ මේක සම්පූර්ණ කරගමු. නේද? පිළිවෙලට සම්පූර්ණ කරගන්න අදහස අරගෙන අපි මුලින්ම කරන්නේ මොකද? පරිගණකයේ දත්ත ඇතුළත් කරනවා. මෙන්න මෙතන තියෙන්නේ මේ ඇතුළත් කරන උපාංග. පුළුවන් පුරව ගන්න. ඔන්න මම පෙරෙව්වා. හිමින් සැරේ පුරවන්න මගෙත් එක්කම එහෙනම්. මෙතන තියෙන මොනවද? ආදාන උපාංග. ආදාන උපාංග input devices. සිංහල මාධ්‍යය හැමතිස්සෙම මේ වගේ ඉංග්‍රීසි වචනත් එක්කම ලියා ගන්න. ඒක මම තදින් කියනවා. You always write the English terms when you are doing this. දැන් මේ දාන දත්ත කොහෙටද යන්නේ? මම කොහෙටද යන්නේ? මේ දත්ත ගමන් කරනවා මෙන්න මැද කෑල්ලට. මෙන්න මේකට අපි කියන්නේ ප්‍රධාන මතකය කියලා. මේ ප්‍රධාන මතකයට ගිය දත්ත තමයි එන්නේ මෙතනට output එකට. එහෙනම් මෙතන input තියෙනවා මේක උදේ මොකද? output device ප්‍රතිදාන උපාංග. එහෙනම් වම් පැත්තේ තියෙන ආදාන උපාංග, දකුණු පැත්තේ තියෙන ප්‍රතිදාන උපාංග. එහෙනම් දාන දත්ත මෙතනින් දත්ත දානවා ලබා ගන්නවා මේ පැත්තෙන් තොරතුරු. මේ මැද්දේ මෙතන තියෙන්නේ අපි නම කරවද? ප්‍රධාන මතකය. නැත්තම් ප්‍රාථමික මතකය. We are inputting data from here. We get the output on the other side, that is information. So this first goes to the main memory or the primary memory. නම් කරගන්න එක ප්‍රධාන මතකය. නැත්තම් ප්‍රාථමික මතකය. දැන් මොන පැහැදිලි නේද? දත්ත මෙතනින් ආදානය කරා ඒ දත්‍රිකාව ප්‍රධාන මතකයට ප්‍රධානම දත්‍රය කියන output device එකට. දැන් සකස් කරන්න ඕනේ. මේ සකස් කරන්නේ මෙන්න මේ කෑල්ලේ. මෙන්න මේ සම්පූර්ණ කෑල්ලට අපි කියනවා CPU කියලා. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් එක කියලා. ඉතින් මෙන්න මෙතන උඩින් ලියා ගන්න. මෙන්න මෙතන ලියා ගන්න. මෙන්න උඩින් නේද? මධ්‍ය සැකසුම් ඒකකය. Central Processing Unit. මේකට උඩින් මෙන්න මෙතනින් Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය. Central Processing Unit මධ්‍ය සැකසුම් ඒකකය. ඒ තමයි පරිගණකයේ මොලේ. That is the brain of the computer. If you look at the brain of the computer, this make with basically 3 parts. අපි හිතුවොත් මේ පරිගණක මොලේ කියන එක මධ්‍ය සැකසුම කියන එක මේක සකස් වෙන්නේ මූලික කොටස් 3කින්. තව ගොඩක් ඒවා තියෙනවා. කොටස් 3ක්. උඩින්ම තියෙන එක. අපි මේකට කියනවා පාලන ඒකකය. The topmost one we call as the control unit. කෙටියෙන් කියනවා CU කියලා. නම් පුරෝගම අපි control unit පාලන ඒකකය. ඊට පස්සේ තව කෑල්ලක් තියෙනවා. මේ දෙවෙනි කෑල්ල. පරිගණක ගොඩක් දේවල් කරනවානේ. පරිගණක කරන මූලික දේ තමයි පරිගණකය. ගණකය කියන්නේ ගණන් හදනවා කියන එකයි. පරිගණක කියන්නේ වැඩිපුර ගණන් හදනවා කියන එකයි. එහෙනම් අපි කිව්වොත් කම්පියුටර් කියලා කම්පියුටර් කිව්වොත් what is basically mean by computer? The device which perform computation. පරිගණකය කියලා කියන්නේ ගණන් හදන යන්ත්‍රය. The device which perform computation. එහෙනම් මේ කම්පියුටර් ගණන් හදන්න ඕනේ.
මේ දෙවෙනි කැල තමයි මේ ගණන් හදන වැඩේ කරන්නේ. හැබැයි ගණන් හදන විතරක් නෙමෙයි තව වැඩ කරනවා. එයා කරනවා තාර්කික ක්‍රියාකාරකම් සංසන්දනය කිරීම. එනේවත් කරන්නේ මෙන්න මේ කැලේ. නිසා මේ දෙවෙනි කැලේ අපේ නම මොකද්ද? අංක ගණිතය හා තාර්කික එකය කියලා. එහෙනම් දෙවෙනි කැලේ අංක ගණිතමය හා තාර්කික ඒකකය. arithmetic and logic unit. කෙටියෙන් කියනවා ALU කියලා. කෙටියෙන් කියනවා මොකද්ද? ALU අංක ගණිතමය හා තාර්කික ඒකකය. දැන් දෙක ලියා ගන්න arithmetic and logic unit. අංක ගණිතමය හා තාර්කික ඒකකය. කෙටියෙන් කියන්නේ ALU කියලා. එහෙනම් අපි දැන් කව CPU කැලි දෙකක්. මොකද කැලි දෙක? එකක් තමයි පාලන ඒකකය. Now we told you two parts of CPU. The first part is the control unit. පාලන ඒකකය. Second part is the arithmetic and logic unit. Or in short ALU. අංක ගණිතමය හා තාර්කික ඒකකය. තුන්වෙනි කැලල. මේක තමයි විශේෂ කැලල. මෙන්න මේකට අපි කියනවා විශේෂ නම. මෙන්න කියන්නේ අපි මතක රෙජිස්ටර්. මතක රෙජිස්ටර්. memory registers. memory registers. මතක රෙජිස්ටර්. මොකද්ද මේ මතක රෙජිස්ටරේ වැඩේ? පොඩ්ඩක් දැනගෙන ඉන්න එපා නේද? අපි කිව්වා මේ සටහන බැලුවාම දත්ත ඇතුළු කරන ඉන්පුට් ඩිවයිස් වලින් මේක යනවා ප්‍රධාන මතකයට. දැන් පුතෙක් මගෙන් අහනවා මේ RAM කොහෙද තියෙන්නේ කියලා. මේ ප්‍රධාන මතකය කියන්නේ RAM එකට තමයි. ප්‍රධාන මතකය තමයි අපි RAM කියලා හඳුන්වන්නේ. RAM is the main memory. When you talk about the computers, normally we call as RAM, random access memory. සසම්භාවී පිවිසුම් මතකය කියලා කියනවා. ඒ තමයි මේ ප්‍රධාන මතකය. ප්‍රධාන මතකය කියන්නේම මේ අපි කතා කරන RAM එකට. නිසා RAM එකට කියන තව නමක් තමයි ප්‍රධාන මතකය. නැත්තම් මේකට කියනවා primary memory කියලා. ප්‍රාථමික මතකය කියලා. හරිද? එහෙමනම් ඔන්න දැන් අපි කතා කරන්නේ මතක රෙජිස්ටර් ගැන. පොඩ්ඩක් මේක අපි කතා කරන්න ඕනේ. පරිගණකයේ ඉතාමත් වෙගෙන් වැඩ කරනවා. Computers are working with very high speed. But unfortunately, the primary memory, the RAM, doesn't work at that speed. පරිගණකයේ ඉතාමත් වේගෙන් වැඩ කරාට මේ ප්‍රධාන මතකය නැත්නම් RAM මතකය එච්චර වේගෙන් වැඩ කරන්නේ නැහැ. තේරුණාද? සරලව කිව්වොත් ප්‍රොසෙසරේ වැඩ කරන වේගය අර ඔයගොල්ලෝ කිව්වා වගේ ගිගාහර්ට්ස්. හැබැයි තාමත් මතකයේ වැඩ කරන්නේ මෙගාහර්ට්ස් වලින්. එතකොට මේ ප්‍රාථමික මතකයේ මතකයෙන් දෙන දත්ත ප්‍රමාණවත් නැහැ ප්‍රොසෙසරයට. මොකද දත්ත එන්නේ හිමින්. ප්‍රොසෙසරයට ලොකු ප්‍රශ්නයක් එනවා දත්ත හිමින් එන නිසා. එයා හදා ගන්නවා తాවකාලික මතක ප්‍රමාණයක් ප්‍රොසෙසරයේ ඇතුලේ. අන්න ඒකට අපි කියනවා මතක රෙජිස්ටර් කියලා. ඔකට මම තේරෙන උදාහරණයක් කිව්වොත් සල්ලු දනකොත් මම කියවන වේගෙන් ඔයගොල්ලෝ ලියන්න බෑ නේද? මම කතා කරන වේගෙන් ඔයගොල්ලෝ ලියන්න බෑනේ. මොකද කෙනෙක් කතා කරන වේගෙන් ලියන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒතර අපිට පුළුවන් එකක් කරන්න මොකද්ද? රෙකෝඩර් එක රෙකෝඩ් කරන් පස්සේ හිමින් අහගෙන ලියන්න පුළුවන්. ඒතර මේ මතක රෙජිස්ටර් කරන්න මොකද්ද? අවශ්‍ය දත්ත අරගෙන තියාගෙන ප්‍රොසෙස් කරන්න දෙනවා. මේ ALU එකට දත්ත දෙනවා ටික ටික තියාගෙන දෙනවා. ඒතර RAM එක ප්‍රධාන මතකය ප්‍රාථමික මතකය හිමින් වැඩකට කමක් නැහැ. ඇයි? මතක රෙජිස්ටරේ කොටසක් එලා තියන් ඉන්නවා. You can see that the processor work in very high speed. හරිද? processor work in very high speed, but the RAM, the main memory doesn't work at that speed. එසා මොකද වෙන්නේ? මේ RAM එකේ slow වුණාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? මේ මතක රෙජිස්ටරේ දත්ත ටිකක් එයා තියාගෙන ඉන්නවා. තියාගෙන යනවා. හරි? පුතාලා දෙන්නේ ප්‍රශ්න දෙයක් කරනවා මම තව ටික උත්තර දෙන්නම් ඒවට. ඔකට මේ ටික තේරෙයි. හරි?
right අපි යන් තව ඉස්සරහට දැන් එක කැලයක් ඉතුරු වෙන්නේ මේක මොකක් වෙන්න ඇද්ද මිතුරු වෙච්ච කැලල කියන්න බලන්න දවල් හිතාගන්න බා ඉතුරු වෙච්ච කැලල මොකක්ද කියලා secondary memory අන්න අපි කියන මොකද secondary storage ද්විතීයික මතකය secondary memory කියලා කියනවා නැත්නම් secondary storage එනම් සල්ලෝ කියමු secondary memory කියලා ද්විතීයික මතකය ලියා ගන්නකො ඒ ටික පුරව ගන්නකො රූප සටහන තව ඉවර නැහැ තව තියෙනවා වැඩ හරි ඉතින් දැන් එක පුතෙක් අහනවා RAM ගැන දැන් උත්තරේ හම්බුණා තව කියනවා hard disk කියන්නේ මොකද්ද ද්විතීයික මතකය නැත්නම් secondary memory එක සමහරට ඔක්කේනවා secondary storage කියලා ද්විතීයික ආචරණය කියලා කියනවා නැත්නම් ද්විතීයික මතකය කියලා කියනවා secondary storage secondary memory එක එක නම් කියනවා ඔව් පුතෙක් අහනවා නේද හොඳ ප්‍රශ්නයක් මොකක්ද අහන්නේ සර් දැන් ඔය පරිගණක හැදුවේ ගණිතමය කටයුතු වලට නම් දැන් පරිගණක එක එක වැඩවලට යොදා ගන්නවානේ එතන පරිගණක නිර්මිතය අද ලෝකයේ වෙනකොට ඒකේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නැද්ද නේද ඔයාලා මොකද හිතෙන්නේ පුතේ තාමත් පරිගණකයේ ඇතුලේ හැම දෙයක්ම කරන්නේ ගණන් හදලා අපි මොන වැඩේ කරන්න දුන්නත් පරිගණකයට පරිගණකයේ මේ ඔක්කොම කරන්නේ ගණිතමය ක්‍රමයක් තුල ඉඳගෙන whatever task we given to the computer internally it process using a mathematical method that is the thing happening inside the computer ඕගොල්ලෝ පරිගණකයේ තව ඉස්සරහට ඉගෙන ගියාම ඕගොල්ලෝ ඉගෙන ගනි පරිගණක අභ්‍යන්තරේ මේ ඔක්කොම කරන්නේ ගණිතමය ක්‍රමයක් තුල කියලා. දැන් ඔයගොල්ලෝ ගොඩාක් ගණන් ඉගෙන ගන්නවානේ. එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න, බෙදන්න ඕනේ. ඕකේ. සර් ඒ සිස්ටම් එක වෙනස් කරන්න හදනවා දැන්. අපි ඒකට කිව්වේ artificial intelligence. කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන පරිගණකවල. කෘතිම බුද්ධිය පාවිච්චි කරද්දී අපේ මොලේ වැඩ කරන විදිහට වැඩ කරන්න කම්පියුටර් හදන්න උත්සාහ කරනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඉස්සරහදී ඕගොල්ලෝ මම කම්පියුටර් සයන්ස් වැඩිපුර ඉගෙන ගන්නවා ubiquitous computing කියලා. සාරවත්ත පරිගණක කියලා. neural computing කියලා. නියුරෝන පරිගණක කියලා. ඒවා ඉගෙන ගන්න ඕගොල්ලෝ ඉස්සරහට ගියාම. ඒතර ඒ පරිගණකවල ක්‍රියාත්මක වෙන විදිය මීට වඩා වෙනස්. ඒතර ඒවා අපි මේ කතා කරන මේ සංඛ්‍යාංක පරිගණක නෙමෙයි. අපි මේ කතා කරන සංඛ්‍යාංක පරිගණක සම්බන්ධයෙන්. What we are discussing are the digital computers. So digital computers are internally process data using a mathematical method. අපි මේ කතා කරන සංඛ්‍යාංක පරිගණක ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයකට ගණිතමය ක්‍රමයක් උපයෝග කරගෙන. ඒ නිසා දැන් උත්සාහ කරනවා මෙතනින් ඉස්සරහට ගිහිල්ලා වෙනස් ආකාරයේ පරිගණක නිර්මාණය කරන්න. සමහරකව සාර්ථකයි. සමහරකව සාර්ථක නැහැ. One is called ubiquitous computing. සාරවත්ත පරිගණනය. Something called neural networks. නේ? නියුරෝන ජාල. ඒ වගේ හදනවා. උත්සාහ කරනවා. මෙතනින් එහාට යන්න. තාම ඒවා ගොඩාක් සාර්ථක වෙලා නැහැ. සාර්ථක වුණාම මේ ආකෘතිය වෙනස් වෙයි. අපි දැනට ගන්න මේ ආකෘතිය. තව ආකෘතිය තියෙනවා. මේක ආකෘතිය තව ආකෘතියක්. අපේ මට්ටමේ අපිට ඕනේ මේ ආකෘතිය විතරයි. තව කෙනෙක් අහනවා මගෙන් ප්‍රශ්නයක්. එයායි කම්පියුටර් ප්‍රශ්නයක් පටන් ගන්න විනාඩි 20ක් විතර යනවලු. ඒකට පුතේ හේතු ගොඩක් බලපාන්න පුළුවන්. RAM එක බලපාන්න පුළුවන්. ඔය කම්පියුටර් අනිකුත් උපකරණ බලපාන්න පුළුවන්. hard disk එක බලපාන්න පුළුවන්. bus speed එක බලපාන්න පුළුවන්. ඊට පස්සේ දාලා software බලපානවා වෙන්න පුළුවන්. දැන් සමහර විට ඔයගොල්ලෝ ගත්තොත් Windows 8 වගේ එකක් කොහොමත් slow එකක්. Windows 8 වඩා වේගවත්. Windows 7 8 වඩා වේගවත්. Windows 10 8 වලද 8 වල වේගය ඇත්තටම අඩුයි. මොකද ඒකේ තියෙන අර graphical interfaces තත්ත්වය සහ අභ්‍යන්තර ප්‍රශ්න නිසා වේගය අඩුයි. ඒසො ඔයාලා කම්පියුටර් ගැන අපි කියන තව ඉස්සරහට ගියොත් ඔයාලා ඉගෙන ගන්නවා 32 bit processor 64 bit කියලා. So කම්පියුටරේ වැඩ කරන්නේ 32 bit නම් bit 32කින් නම් වේගය අඩුයි. bit 64ක් නම් වේගය වැඩි. ඒ වගේ තමන්ගේ කම්පියුටරේ ගොඩාක් ප්‍රෝග්‍රෑම් දාලා නම් මොකද වෙන්නේ? කම්පියුටරේ ස්ටාර්ට් වෙන්න ගත වෙලාව වැඩි. ඇන්ටිවයිරස් ඒවා දාගෙන ගොඩක් එතකොට කම්පියුටරේ ඒ වගේ ගැටලු වෙනවා. ඒතර පටන් ගන්න
වැඩි වෙලාවක් ගත වෙනවා. වැඩ කරද්දිත් වේගය පොඩ්ඩක් අඩු වෙනවා. ඔව්. ෆයිල්ස් වැඩි වෙලස කම්පියුටර් එකේ හිර වෙනවා නම් එතකොට අපි RAM එකද මාර්ක් කරන්න ඕනේ hard disk එක. අංක 1 අපි හැමසම කියන්නේ hard disk එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. කම්පියුටරේ ස්ලෝ වෙන එක හේතුවක් තමයි RAM එකේ ප්‍රමාණය අඩු වෙන එක. ඔකට මේ සටහනින් පේනවනේ. අපි දත්ත දාන්නේ RAM මතකයට. ඒතර මේ RAM මතකයේ ප්‍රමාණය වැඩි වෙනවා නම් මේකේ වැඩිපුර තියාගන්න පුළුවන්. ඒ වැඩිපුර තියාගන්න පුළුවන් කියන්නේ මේ දත්ත මෙතනට දෙන්න පුළුවන් වැඩිපුර ප්‍රමාණයක්. අපි හැමසම කියන්නේ කම්පියුටර් ස්ලෝ වෙලා නම් ඉස්සලම් බාන්න RAM එක වැඩි කරන්න. RAM එක වැඩි කරාම යම් ආකාරයකට අපිට කම්පියුටරේ වේගය හදාගන්න බෑ. හැබැයි RAM එකේ සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කතා කරන එක එක ඔපරේටින් සිස්ටම් වලට සීමාවක් තියෙනවා. දැන් 32 bit නම් කම්පියුටරේ 32 bit නම් ප්‍රොසෙසරේ අපිට යන්න පුළුවන් 4GB විතරයි. ඊට වැඩක් නැහැ. වැඩි කරත් වැඩක් නැහැ. වැඩ කරන්නේ නැහැ. හැබැයි අපේ කම්පියුටර් 64 bit නම් කම්පියුටරේ වැඩ කරන ඔපරේටින් සිස්ටම් එක 64 bit නම් අපි පස්සේ පෙන්නන ඕගලන්ට හොයාගන්න විදිය එක. එතනදී අපේ RAM මතක යන පුළුවන් ලොකු ප්‍රමාණයක්. අපිට 16 exabyte කියලා ලොකු ගණනක් ගන්න පුළුවන්. ඒ නිසා අංක එක අපි කියන්නේ RAM මතකයේ වැඩි එක එකක්. අපි කතා කරනවා පස්සේදී ඔයගලන්ට ඔයගොල්ලෝ නිකන් ටියුට් එක පෙරළුවොත් ඉස්සරහට ගිහිල්ලා නේද? 6 වෙනි පිටුවේ 6 වෙනි පිටුවේ පල්ලෙහා තියෙනවා පරිගණකයක කාර්යක්ෂමතාවය කෙරෙහි බලපාන සාධක කියලා. එතෙදි මම කතා කරනවා ඔයගොල්ලන් පරිගණකයේ වේගයට බලපාන හේතු. ඔය 6 වෙනි පිටුවේ යට තියෙනවා. අපි එතකොට තව ටිකක් කතා කරමු. ඒ ගැන අපි කතා කරනවා තමන්ගේ පරිගණකයේ ස්ලෝ වෙලා නම් ස්ලෝ වෙන්නේ ඇයි? ඒක වළක්වගන්නේ කොහොමද? අයි පුංචි හේතු ටිකක් කියනවා. ඒ ටික මම කියා දෙනවා. ඔයාලා අහපු නිසා කිව්වේ අංකයකට බලපාන්නේ ප්‍රොසෙසරේ වේගය. ඒක දැන් පුළම ප්‍රොසෙසරේ වේගය වෙන්න අනිවාර්යෙන් වේගය වැඩි වෙනවනේ. එක එක. දෙකට බලපානවා ඔය කියන්නේ කෑෂ් කියන මතකය. පස්සේ අපිට හම්බ වෙනවා කෑෂ් මතකය කියන. ඊට පස්සේ බලපානවා අපිට RAM මතකය. තව තව බලපානවා. කම්පියුටර් වෛරස් එකක් ගිහිල්ලා නම් ඒත් කම්පියුටර් ස්ලෝ වෙනවා. ඒවයි ගොඩක් ඒවා තියෙනවා. කෙනෙක් අහනවා සර් අපිට අන්ලිමිටඩ් මෙමරි එකක් හදාගන්න පුළුවන්ද කියලා. බෑ. හදාගන්න බෑ. මෙමරි එකේ ධාරිතාවය පරිගණකයේ තියෙන විස්තර මත තීරණය වෙනවා. මං කිව්ව එකයි අපේ පරිගණකය 32 bit නම් ඒ අපේ පරිගණකයේ අභ්‍යන්තර ක්‍රියාව වෙන්නේ බිටු 32ක ආකෘතියක නම් ඒකට ගන්න පුළුවන් උපරිම මතක ධාරිතාවය 4GB විතරයි. සර් ඔව්. කියන පුතේ. සර් අන්ලිමිටඩ් දාලා තාම අන්ලිමිටඩ් දාන්න බෑ. මෙමරි අන්ලිමිටඩ් දාන්න බෑ. මෙමරි එකේ සීමාවක් තියෙනවා. ඒ සීමාව තීරණය කරනවා පරිගණකයේ අභ්‍යන්තර සැකස්ම. ඊට දාන්න. සර් 32 bit වලට යන්නේ 4GB RAM එකක්ද? ඔව්. 32 bit නම් කම්පියුටරේ ඔපරේටින් සිස්ටම් එකක් 32 bit නම් අපිට මැක්සිමම් මෙමරි එක කෝල් කරන්නේ 4GB විතරයි. එහෙනම් ඉතින් හරියට ගන්න බෑ යාට. අපේ කම්පියුටරේ 8GB තියෙන්න පුළුවන්. තිබුණාට වැඩ කරන්න බෑ. ඒක හරියට අපේ අතේ සයිස් එක වගේ. දැන් අපේ අතේ සයිස් එකක් තියෙනවනේ. අපිට ඊට වඩා ලොකු දෙයක් අතින් අල්ලන්න පුළුවන්ද? අතින් අල්ලන්න බෑනේ. අපිට දැන් කියමු ලොකු පොල් ගහක් තියෙනවා කියලා. අපිට අත් දෙකෙන් බදා ගන්න පුළුවන්ද? බෑනේ බදා ගන්න. පොල් ගහ ලොකුයි. අපිට බදා ගන්න බෑ. අපිට හවුන ප්‍රමාණයක් තියෙනවනේ. අපිට බදාගන්න ප්‍රමාණයක් තියෙන පොල් ගහයි. ඒ වගේ අපිට මෙමරි එක තියෙනවා කොච්චර හරි. හැබැයි ප්‍රොසෙසරයට ගන්න පුළුවන් පරිගණක අභ්‍යන්තරයේ ආකෘතිය සපෝට් කරන කිසියම් සීමා. ඒ සීමාවෙන් හට ගන්න බෑ යාට. ඒතර අපි කතා කරන කම්පියුටරේ ගොඩක් ඒවා සාධක තියෙනවා. කම්පියුටරේ ප්‍රොසෙසර් එකයි, කම්පියුටරේ ඇතුළේ තියෙන බස් සයිස් එකයි, දාන ඔපරේටින් සිස්ටම් ඔක්කොම බලපානවා. දැන් ඔයගොල්ලෝ නිකමට කිව්වොත් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් කම්පියුටරේ තියෙන Windows 10ද කියලා. Windows 10 නම් බලන්න දාලා තියෙන 64 bit version එකද කියලා. 64 bit version එක නම් කම්පියුටරේ 64 නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට 16 exabyte දක්වා යන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක්. 16 exabyte. හරිද? අපේ කම්පියුටරේ 32 bit නම් අපේ කම්පියුටර් Windows දැම්මොත් අපිට Windows දාන්නේ 32 bit වලින් විතරයි. 64 bit දාන්න බෑ අපිට කම්පියුටරේට. මොකද කම්පියුටරේ අභ්‍යන්තර ආකෘතිය සපෝට් කරන්නේ 32 bit. Windows සපෝට් කරන ක්‍රම දෙකම Windows 10. එකක් 32 bit අන්තික 64 bit. හැබැයි අපේ කම්පියුටරේ ආකෘතිය 32 නම් අපිට දාන්න වෙන්නේ Windows 32 එක විතරයි. ඒතර මෙමරි එක 4G වල සීමාවයි. ඊට එහා ගන්න පුළුවන් කමක් නැහැ. හරිද? ඊට පස්සේ අහනවා සර් කම්පියුටර් එකට දාන්න පුළුවන් හොඳම හાર્ඩ් එක මොකක්ද කියලා.
පුතේ hard disk එක කියන එක කාරණා දෙකක්. එකක් නිෂ්පාදනද කැපැසිටි එක. ඊළඟට තාක්ෂණ උපක්‍රමය. අද අපි කියන්නේ අද hard disk වර්ග දෙකක් තියෙනවා. අපි කතා කරනවා ආචාර්ය යටතේකදී. එකක් තමයි normal magnetic hard disk, අන්තික SSD hard disk කියන ඒවා. solid state device hard disk. solid state device hard disk එකේ ක්‍රියාකාරී වේගය වැඩි, reliability එක වැඩි, performance වැඩි. මේවා තේරෙන්නේ නැති කට්ටිය අමතක කරන්න. මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්නේ. ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා. අපි කතා කරනවා storage device කියන ආචාර්ය උපාංගන. එතනදී මේක නම් කතා කරනවා. මම දැන් අහපු නිසා කිව්වේ. හරි. ROM කියන්නේ secondary memory එකක්ද? නෑ. සර් ඔව්. අහන්න. සර් සෙකන්ඩරි මෙමරි එකෙන් කරන්න පුළුවන් උපරිම දේ මොකද්ද? දත්ත යම් කාලයක් තැම්පත් කරලා තියාගන්නවා. hard disk එකෙන් කරන්නේ මොකද්ද? අපි දානවා සේව් කරලා තියාගන්නවා. ඒවා කරන්ට් එක ගියයි කියලා නැති වෙන්නේ නැහැ. RAM මතකේ තියෙන ඒවා කරන්ට් එක ගිය ගමන් නැතිලා යනවා. ඒකයි මට මේන් මේන් කියලා. හරිද? සර් ඔව්. Linux වල සර් Windows වලට වඩා ස්පීඩ් එක වැඩිද? ඒක පුතේ ඩිපෙන්ඩ් අවශ්‍යතා ඒක ඒ තියෙන සෙටින් මත යැපෙනවා. එහෙම කියන්න බෑ. ඒක ඒ ඇතුළේ තියෙන සෙටින් මත කරන වැඩ අනුව ඒවා යැපෙනවා. විශේෂ දේ තමයි Linux කියන එක ආරක්ෂාවතින් ගොඩාක් ඉහළ තියෙනවා. ඒක තමයි සරල ලක්ෂණේ. වේගය කියන එක යැපෙන දෙයක්. ඒක තනින් තනට තියෙන දේවල් ප්‍රශ්න. හරි? Linux ආරක්ෂාවතින් Windows වලට වඩා වැඩි කියලා කියන්නේ. Windows වලට වඩා වැඩි. virus attack එහෙම අඩුයි. සර් අපි ගේම්ස් එකක් ප්ලේ කරනවා නම් ඒක ප්ලේ වෙන්නේ ප්‍රධාන හැමතිස්සෙම මතේ ඕනම එකක් RAM මතකයේ තියෙන්න ඕන. RAM මතකයේ අතු කිසි දෙයක් කරන්න බෑ. අපි ප්ලේ කරන ගේම් එකෙන් සෑහෙන කොටසක් RAM මතකයේ ගන්නවා. මම ඔකට පෙන්නන RAM මතකයේ හොයාගන්න විදිය. තව ඉස්සරහට ගියාම. හරි? RAM මතකයේ විස්තර හොයාගන්නදී මම පෙන්නන්නම්. මම නිකඩුත් ඔයගොල්ලෝ ගොතර ඔය ටාස්ක් මැනේජර් කියලා කියන්නේ. ඔය Windows ටාස්ක් මැනේජර් බැලුවොත් ටාස්ක් මැනේජර් එකේ පෙන්නනවා තමන්ගේ පරිගණකයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය. හරි? ඔයගන්ට ඕන නම් පුළුවන් අර යට තියෙන ටාස්ක් බාර් එකට රයිට් ක්ලික් කරලා තෝරන ටාස්ක් මැනේජර් කියලා. ඒත් තමන්ගේ පරිගණකයේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන විදිය ගැන පෙන්නනවා විස්තර. මතකයේ කොච්චර පාවිච්චි කළාද CPU කොච්චර ඒ විස්තර කොම් පෙන්නනවා. අපි ඒක ගැන ඉස්සරහදී තවදුරටත් කතා බහ කරනවා. තව කෙනෙක් අහනවා ROM කියන්නේ secondary memory එකද කියලා. නෑ. secondary memory කියන්නේ ආචායන උපාංග. ROM එක අයිති වෙන්නේ අර primary memory පැත්තටම තමයි. පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක ගැන වැඩිපුර කතා කරන ඉස්සරහට. එක එක ඒවා හොයන විවිධාකාර ක්‍රම තියෙනවා. මම දැන් එකක් කිව්වේ ඔයගොල්ලන්ට ඔකට පරිගණකයේ මතකය ගැන හොයන්න ඕන විස්තර හොයන්න ඕන ඔයගොල්ලෝ අර ටාස්ක් බාර් එකේ රයිට් ක්ලික් කරලා තියෙන ඔප්ෂන් එකක් ටාස්ක් මැනේජර් කියලා ඒක ක්ලික් කරන්න යම් යම් විස්තර පෙන්නයි. ඒ ගොඩාක් විස්තර තියෙනවා. තමන්ට ඒවා බලා ගන්න පුළුවන්. කම්පියුටර් එකේ හදිස්සියෙම ඩිස්ප්ලේ යන්නේ ඇයි කියලා අහනවා. පුතේ ඩිස්ප්ලේ යන මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මොකද්ද බලාපොරොත්තුව කියලා. සාමාන්‍යයෙන් RAM මතකය විනාශ වුණොත් RAM මතකයේ කියන්නේ අපිට ඩිස්ට්‍රොයි වුණොත් අපිට ඩිස්ප්ලේ නැතු වෙනවා. මොකද RAM මතකය නැත්තම් අපිට පේන්නේ නැහැ. ඒක එකක්. මේක අදහස මොකක්ද දන්නේ නැද්ද? සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටරෙන් කේබල් බුරුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙනම ඩිස්ප්ලේ කාඩ් එක බුරුල් වෙන්න ගොඩක් හේතු තියෙනවා. එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. අපිට ගොඩාක් ඒවා කරගන්න පුළුවන්. දැන් අර ප්‍රශ්නය Linux වලද වේගය වැඩි Windows වලද කියලා ඒක පුතේ අපේ පරිගණකයේ මත අපි කරන කාර්ය මත යැපෙනවා. එකම දේ Linux ආරක්ෂාවතින් වඩාත් සාර්ථකයි. වේගය කියන එක අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අහනවා කෙනෙක් සර් මිනිසාගේ මොලේ වගේ කම්පියුටරේ මොලේ හදන්න බැරිද කියලා. ඒකට තමයි උත්සාහ කරන්නේ. මිනිස්සු උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ මොලේ වැඩ කරනවා වගේ කම්පියුටරේ වැඩ කරන්න හදන්න. තාම සාර්ථක නැහැ. කෙනෙක් කරන 32 bit එකක් වෙනස් කරන්න පුළුවන් දලා 64 bit වලට. ඒක කරන්න බෑ පුතේ මේක ඔක්කොම කියන්නේ සම්පූර්ණ මුළු ආකෘතියම. මදර් බෝඩ් එක වෙනස් කරන්න. මදර් බෝඩ් එක ප්‍රොසෙසර් එක ඔක්කොම එන්නේ එකට තනි කෑල්ලක්. ඒක හරියට
අපේ ඇට සැකිල්ල වගේ. අපේ ඇට සැකිල්ල වෙනස් කරන්න පුළුවන්ද? අපේ උස අපිට වෙනස් කරගන්න පුළුවන්ද? නේද? අපේ ඇටකඩ වෙනස් කරන්න පුළුවන්ද? කාලා මහත් වෙන්න පුළුවන් නේද? බඩ මහත් කරගත්ත හැකි. මසල්ස් මහත් කරගත්ත. නමුත් අපිට ඇටකඩ ටික මහත් කරගන්න බෑනේ. මේක ඇට සැකිල්ල වගේ. සැකිල්ල මේකේ. ඒ නිසා ඒක අභ්‍යන්තරස් කරන්න ඕනේ. හැදුවේ 32 bit නම් 32 bit තමයි. හැදුවේ 64 bit නම් 64 bit තමයි. හැබැයි 64 bit කම්පියුටරේ 32 bit ඔක්කොම පහසුකම් තියෙනවා. ඒ නිසා ඒක අපිට එහෙම වෙනස් කරන්න බෑ. හොඳ අහනවා Windows 10ද Windows 7ද කියලා. Windows 10 හොඳයි. දැන්ට Windows 10 තමයි අලුත් මේක. Windows 10 හොඳයි. Windows 8 හොඳ නැහැ. Windows 8 පාවිච්චි කරන්න එපා. Windows 7 හොඳයි. ඊට පස්සේ 10 හොඳයි. ප්‍රශ්නයක් නැහැ. Windows 10 හොඳට වැඩ කරනවා. අපේ මොලේ වගේ හදන්න ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ නේ. මේ ප්‍රශ්න අහනවා. සර් ලිනක්ස් උයි වින්ඩෝස් 10 උයි අතර හොඳ මොකද්ද? Linux එකත් වෙනස් වෙනවනේ versions. Linux එකත් හැමදාම අලුත් වෙනවනේ. ඒක නිසා ඒක අපිට අවශ්‍යතාවය මත. සර් ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැද්ද? Linux වල Ubuntu කියලා එකක්. Ubuntu එක හොඳයි. Linux කියන්නේ එක වචනයක්. ඒකේ අවිපාචන Ubuntu කියන එක. ඉතින් Ubuntu කියන එක Windows වලට ගොඩාක් කිට්ටුවේ යන්නේ. ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් කෙනෙක් අහනවා කම්පියුටරේ ප්‍රශ්නයක්, VGA කේබල් ප්‍රශ්නයක්. ඒක පුතේ මට එකපාරට කියන්න බෑ කම්පියුටර් ගැන හරියට දන්නේ නැතුව. ඒක ඉතින් අපිට කම්පියුටර් බලලා තමයි කියන්න වෙන්නේ මොකක්ද මේකේ තියෙන තත්ත්වය කියලා. ඉතින් මොකද මේවා මේ අපි කියන version එක අනුව වෙනස් වෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගන්නකො ඔයගොල්ලෝ හිතන්නකො මේ පාන් ගන්නවා කියලා බේකරි එකකින් හැමදේම පාන් එක වගේ තියෙනවද? බේකරියේ ඉන්නනේ කට්ටිය අනුව වෙනස් වෙනවනේ. හෝටල් එක කෑම ගන්නකො හැමදාම එකම නෑනේ. ඒ වගේ Windows එකත් හැමදාම අලුත් කරනවා. Linux එකත් හැමදාම අලුත් කරනවා. මේ දෙකත් තරගයක්ත් තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී Windows version එක හොඳයි. සමහර තැන Linux version හොඳයි. ඒ නිසා එක එක අවශ්‍යතාවයේ මත ඒකේ නිර්මාණය අනුව දැන් Windows ගත්තොත් ගොඩාක් ඒවා තියෙනවනේ. Mac කියන තව කෙනෙක් කරා Mac ගැන Mac කියන තව කම්පියුටර් වර්ගයක් සාමාන්‍ය Mac හදන US වල ඇමරිකාවේ හැදෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාවේ අයිතිය තිබ්බට චීනය වගේ රටවල තමයි මේ ගොඩක් ඒවා හැදෙන්නේ. ඒ නිසා ඒක ඉතින් අපිට කියන්න බෑ කොයිද ඇත්තටම හදන්නේ කියලා. සර් මේ Windows වල සපෝට් කරන apps Linux එකේම සපෝට් කරනවා? සමහර ඒවා ඔක්කොම නෙමෙයි. Linux එකේ ආකෘතිය Windows ආකෘතිය වෙනස්. ඒ නිසා දෙකටම සපෝට් කරන වැඩසටහනක් තියෙනවා. එකකට සපෝට් කරන ඒවාත් තියෙනවා. ඒක අපි ඉතින් ඒ වැඩසටහනත් එක්ක කතා කරලා බලන්න ඕනේ. සමහර කට්ටිය හදනවා දෙකටම ගැලපෙන්න. සමහර එකම එක දෙකක් හදනවා. Windows වල ගැලපෙන්නේ නැහැ Linux. එහෙමත් හදනවා. ඒ නිසා ඒක අපි වැඩසටහන මත තමයි තියෙන්නේ. වැඩිපුර ප්‍රෝග්‍රෑම් හැදෙන්නේ Windows වලට. Linux වලට ප්‍රෝග්‍රෑම් හැදෙන ප්‍රමාණය අඩුයි. මොකද Linux කියන එක සාමාන්‍ය පරිශීලක. ඕගොල්ලෝ අපේ කටේ පාවිච්චි කරන අඩුයි. ඒක පස්සේ වෘත්තීය වේදී ප්‍රොෆෙෂනල් පාවිච්චි නිසා Linux වලට හදන tools ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. හරි? ඉතින් ඇත්තටම Tamanට කෙනෙක් අහනවා Windows එක dual boot කරොත් මොකද වෙන්නේ කියලා. දෙකම වැඩ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ගොඩක් අය එහෙම තමයි දාගන්නේ. මට ඕන නම් Windows පාවිච්චි කරන්න Linux පාවිච්චි කරන්න මම දෙකම දාගන්නවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට දෙකම දාගන්න පුළුවන්. එතකොට Tamanට දෙකම try කරලා බලත හැකි. ඒ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක වේගයට බලපාන්නේ නැහැ, කිසිම බලපාන්නේ නැහැ. හරි අපි ඒක පොඩ්ඩක් කතා කරන operating system වලදී. ඒ නිසා අපිට දැන් පොඩ්ඩක් ඒක කතා කරන්න පුළුවන්. අහනවා Nvidia කාඩ් එකක් ගැන. ඒකේ පුතේ version ඔක්කොම 32 bit තියෙනවා 64 bit තියෙනවා. තමන් හොයලා ගන්න තමන්ට කම්පියුටරේට මේ හොඳ එකක්. කෙනෙක් අහනවා Windows 8 හොඳ නැත්තේ ඇයි කියලා. Windows 8 කියන එක Microsoft කම්පැනියේ අසාර්ථක නිෂ්පාදනයක්. Windows 8 හදලා මාස 6ක් යනකොට ඒගොල්ලෝ හැදුවා Windows 8.1 කියන එක. Windows මිනිස්සු පිළිගන්න නිසා Windows අසාර්ථක නිසා. Windows කියන්නේ memory hungry program එකක්. ලොකු මෙමරියක් ඕනේ. ඒ වගේම ඒක ගොඩක් slow operating system එකක්. වේගය අඩු එකක්. ඒ නිසා අපි කවුරුවත් Windows 8 ගැන හොඳ කියන්නේ නැහැ. මම මේ අහන්නේ dual boot දැම්මොත් වේගෙට බලපෑමද? dual boot දැම්ම කියලා වේගෙට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. සාමාන්‍ය Windows කම්පියුටර් Mac operating system එක දාන්න බෑ.
අපි පාවිච්චි කරන මේ අපේ ගෙවල් දෙන කම්පියුටර් අපි කියන්නේ IBM compatible කියලා. මේවට Mac OS එක දාන්න බෑ. Mac කියන්නේ සම්පූර්ණ වෙනස් නිෂ්පාදනයක්, වෙනස් නිර්මාණයක්. මම ඔයාලට තේරෙන උදාහරණයක් කිව්වොත් ඔයාලා පාවිච්චි කරන Apple phone එකයි අර සාමාන්‍ය Huawei වගේ phone එකයි, Samsung වගේ phone එකයි. ඔතන Samsung phone වල Huawei phone වල Android දාන්න ගොඩක් ඒවා දාන්න පුළුවන් නේ. හැබැයි Apple iPhone එකේ වෙන කිසිම දෙයක් දාන්න බෑ. ඒක ඒගොල්ලන්ට ආවෙනිකයි. වෙන කිසිම දෙයක් දාන්න බෑ. Apple Macintosh කියන කම්පියුටරේ වෙනම හැදෙන්නේ වෙනම ආකෘතියක් වැඩ කරන විදිහට ඒ සඳහා වෙනම ප්‍රෝග්‍රෑම් තියෙනවා. නිසා Apple කියන්නේ තයි නිෂ්පාදනයක්. ඒගොල්ලෝ වෙන කවුරුත් එක්කත් හවුලේ වැඩ කරන්නේ නැහැ. හරි? Windows කම්පියුටර් එකට Mac දාන්න බෑ. Mac වලින් මුකුත් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු නේද? ඉතින් මේ කතා කරපුවා තේරුම් නැති කට්ටිය ඉන්න පුළුවන් ඉන්නවා. ඒගොල්ලෝ මේක අමතක කරන්න. මොකද අපි ওই ගොඩක් දේවල් ඉස්සරහට කතා කරනවා. ඔය කතපු RAM කියන කතාව ගැන, ROM කියන කතාව ගැන, hard disk කියන කතාව ගැන, පරිගණකයේ වේගය කියන කතාව ගැන මේ ගොඩක් ඒවා අපි කතා කරනවා. සර් ලෝකයේ හොඳම නිෂ්පාදනය Appleද? එහෙම කියන්න බෑ පුතේ. කාලෙන් කාලට එක එක වෙනවා. එක කාලයට Apple හොඳයි, එක කාලයකට Windows හොඳයි. එක එක ඒ නිසා ඒවා කාලය මත, අවශ්‍යතාවය මත ගොඩක් අය යපෙනවා. ඒ නිසා ඒවා එකම නිෂ්පාදනයකට අපිට හොඳම හොඳයි කියන්න බෑ. යම් ඒවා මම දැන් Windows ගත්තොත් Windows 7 ඇත්තටම හොඳයි. Windows 8 අසාර්ථකයි. Windows 10 හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි රෙකමන්ඩ් කරන්නේ Windows 7 ගන්න, 10 ගන්න. 8 ගන්න එපා. හරි? තව Asus හොඳද Apple හොඳද කියලා. Apple කම්පියුටර් ක්‍රියාකාරීත්වය වෙන එකක්. Asus කියන්නේ motherboard එකක් සහ කම්පියුටර් හදන කම්පැනියක්. මොකද අපි කතන Dell කියන එක, HP කියන එක, IBM කියන එක ඒක කම්පියුටර් නිෂ්පාදක සෙට් එකක්. Apple කියන කම්පියුටර් Apple කම්පැනි තමයි. වෙන කවුරුත් Apple හදන්නේ නැහැ. Apple හදන්නේ Apple කම්පැනි විතරයි. වෙන කවුරුත් Apple හදන්නේ නැහැ. හැදුවත් ඒගොල්ලෝ නමින් තමයි හදන්නේ. වෙන කවුරුත් හදන්නේ නැහැ. Apple phone වෙන කවුරුත් හදන්නේ නැහැ නේ. ඒගොල්ලෝ විතරයි හදන්නේ. හදන්නේ ඒගොල්ලන්ගේ ඒජන්ට්ලා ඒගොල්ලෝ විතරයි. එනිසා Apple කියන්නේ තනි නිෂ්පාදනයක්. වෙන කවුරුත් Apple කම්පියුටර් හදන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය කම්පියුටර් මේ අපි කියන IBM කම්පැටබල් කියලා කියන්නේ ඒවා කම්පැනි ගොඩක් හදනවා. Dell හදනවා, HP හදනවා, Compaq කියලා හදනවා. ඊට පස්සේ ඔය කියන Asusලා හදනවා. ගොඩක් කට්ටිය හදනවා. ඒ නිසා ඒවා විවිධ නිෂ්පාදකයෝ. නිසා ඒවා අපිට කතා කරන්න බෑ. හරි? නිසා එක ආකෘතියට හදන කට්ටිය. හොඳයි. අපි එමනම් යමු ඉස්සරහට. නේද? අපි දැන් මේ ආකෘතිය පුරවගත්ත ඔයගොල්ලෝ ආයසරයක් බාන ආකෘතිය දිහා මම කියන් ගන්නම්. මේ තියෙන input devices ආදාන උපාංග, මෙතන main memory ප්‍රධාන මතකය, ප්‍රාථමික මතකය කියලා අපි කියනවා, primary memory කියලා කියනවා. සාමාන්‍ය මෙතන RAM කියලා කියන්නේ. සාමාන්‍ය RAM කියන්නේ මේකට. මෙතන output devices ප්‍රධාන උපාංග, මේ උඩ තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය, අපගා CPU කියලා, central processing unit කියලා. මේක හැදෙන්නේ ප්‍රධාන කොටස් තුනකින්. පළවෙනි එක පාලන ඒකකය, control unit, අපි කෙටියෙන් කියනවා CU කියලා. දෙවෙනි එක අංක ගණිතමය හා තාර්කික ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය, arithmetic and logic unit කියලා අපි කියනවා. කෙටියෙන් කියනවා ALU කියලා. ඊළඟට අපිට හම්බ වෙන්නේ මතක රෙජිස්ටර්, memory registers. ඒක CPU එක ඇතුළේ තියෙන తాවකාලික මතක කොටසක්. අපිට යටින්ම තියෙන්නේ ද්විතීයික මතකය, secondary memory කියලා අපි කියනවා. සමහරට මේකට ද්විතීයික ආචායනය කියලාත් කියනවා, secondary storage කියලාත් කියනවා. විවිධ නම් තියෙනවා. හරි? අපි දැන් මේකේ දත්ත ගමන් කරද ලියන්නේ. දත්ත ගමන් කරන විදිය. දත්ත කොහොමද යන්නේ? මේ ඊතල හොඳට පරිස්සමෙන් ගහන්න. ඔන්න මුලින් මොකද වෙන්නේ? ආදාන ඒකක වලින් දත් යනවා කොහෙටද? ප්‍රධාන මතකයට. එහෙනම් ගහන මේ ඊතලයක්. ආදාන උපාංග වලින් දත් වෙනවා කොහෙටද? ප්‍රධාන මතකයට.
දවස අවසානයේ process එක අවසානයේ මේ ප්‍රධාන මතකයෙන් දත්ත යනවා කොහෙද? ප්‍රතිදාන උපාංග වලට. ඒ ඉතා දෙක ගහ ගන්නකෝ. හැබැයි මේක එකපාරට ආදාන උපාංග වලින් ප්‍රධාන මතකයෙන් යන්නේ නැහැ ප්‍රධාන උපාංග වලට. එහෙම යන්නේ නැහැ. මම ඉතා දෙක ඉස්සලා ඇඳට. මෙයා මොකද ගන්නේ? මෙයා මේ දත්ත ටික යවනවා කොහෙද? CPU එකට සකස් කරන්න. සකස් කළා දත්ත ටික ආපහු යනවා ප්‍රධාන මතකයට. බලන්න. ඒ ටික කඩ ඉරි වලින් ඇඳ ගන්න. ඔන්න මම දැන් කියනවා ආදාන උපාංග වලින් දත්ත ටික ආව ප්‍රධාන මතකයට, ප්‍රධාන දත්ත ටික ආව ප්‍රොසෙසරයට, CPU එකට, CPU දත්ත සකස් කරා. ඒ වායසරයක් කොහෙද? ප්‍රධාන මතක. ප්‍රධාන දත්ත යවනවා ප්‍රධාන උපාංග වලට, නැත්නම් යනවා කොහෙද? ද්විතීක ආචරණ උපාංග වලට. හරි. ඔන්න ඊට ටික දාගන්න. කෙනෙක් අහනවා 32 bit කම්පියුටර් එකකට 6GB දාලා වැඩක් තියනවද කියලා. ඇත්තටම පොතේ අපි 6GB දැම්මට 32 කම්පියුටරයක් නම් එයාට පාවිච්චි ගන්න පුළුවන් 4GB විතරයි. එයාට ඉතුරු 2GB පාවිච්චිට ගන්න බෑ සක්‍රියව. අපේ කම්පියුටර් 6GB තිබුණාට අපේ කම්පියුටර් 32 bit නම් ඔක්කොම ආකෘතිය සහ මෙහෙයුම් පද්ධතිය එයාට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 4GB විතරයි. ඉතුරු 2GB යා පැත්තකින් දාලා තියෙනවා. පාවිච්චිට ගන්න බෑ. ඒක හරියට ඕගොල්ලන්ට බොණ්ඩ ලොකු කිරි විදුරක් දුන්නා වගේ ලීටර් 3-4ක. ඔන්න එච්චර බොණ්ඩ පුළුවන්ද? බෑ. කිරි ගොඩක් තිබ්බට ඕගොල්ලන්ට බොණ්ඩ බෑ. මොකද ඕගොල්ලන්ට බඩේ ප්‍රමාණයට වඩා බොණ්ඩ බෑ. ඒ වගේ තමයි මේක. හරි? තව කෙනෙක් අහනවා second use computers හොඳ කියලා. පාවිච්චි කරපු කම්පියුටර් පුතේ හොඳ තැනකින් ගත්තොත් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අපිට හොඳ කම්පියුටරයක් හොයලා බලලා ගන්න ඕනේ. පාවිච්චි කරපු කම්පියුටර් ප්‍රශ්න තියෙනවා. නිසා හොඳ තැනකින් ගත්තොත් යම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලැප්ටොප් වගේ වනම් පාවිච්චි කරපුවා ගන්න එපා. ලැප්ටොප් හැමතිස්සෙම තමන් කොහොම හරි අලුත් එකක් ගන්න. ලැප්ටොප් පාවිච්චි කරපුවා ගන්න එපා. සාමාන්‍ය ඩෙස්ක්ටොප් කම්පියුටරයක් නම් පාවිච්චි කරපු එකක් ගත්තට කමක් නැහැ. හොඳයි මේ කඩරි ටික හරියද දැන්? මේ තව ටිකක් පුරවනවා. ඒ තමයි මේ අපි මේ කියන උපදෙස් දෙන එක, පාලනය කියන එක. බලන්න මේ ඊතල ටික. නේද? මේ දත් තමයි. මේ දත් තමයි. දැන් අපි කියනවා මෙන්න ඉතින් කන්ට්‍රෝල් යුනිට් එකෙන් එනවා මොකද්ද? පාලන සංඥාව කොහෙද? ආදම. ඒක තනියකින් අදින්න එක. මේක අදින්න තනියකින් කන්ට්‍රෝල් යුනිට් එකෙන් උපදෙස් යවනවා කාටද? ආදාන උපාංග වලට. මෙහෙමත් අඳින්න දැන්. ප්‍රධාන උපාංග වලට. තව අඳින්න. මෙන්න මේ වගේ. පාලනයකින් සංඥා කොටද? ද්විතීක මතකයට. තව එකක් මේක එවනකොට සංඥා කොට දෙවන්නේ ප්‍රධාන මතකයක් එවනවා. හොඳයි මේ අපි මේ යට පුරව ගන්න මේ වචන දෙක කඩිරි කියන මොකද්ද? data and instruction දත්ත සහ උපදෙස්. කඩිරි යන මොකද්ද? දත්ත සහ උපදෙස්. තනියම මොකද? commands නැත්නම් controls විධාන සහ පාලන සංඥා.
මේක තව තව ඉරි අඳින්න ඕනේ. ඉතින් ඔය ටික ඇති. උදාහරණ වශයෙන් control unit එකෙන් සංඥා වෙනවා ALU එකට සංඥාන memory. ඉතින් ඒ සංඥා දෙකක් තියෙනවා. ඉතින් මම මේ දෙක ඇන්දේ නැහැ මේකේ. නේද? රූපෙට සංකීර්ණ වෙනවානේ. උදාහරණ වශයෙන් මෙතන සිග්නල් එවනවානේ control signal මේකට. ඉතින් ඒකත් ඇඳගත්තට කමන්නේ නැහැ. control signal මෙහෙම එනවා. මේවා දත්ත හරි. මේ මම දැන් මේ අඳින්නේ මේවා දත්ත. සහඋපදෙස්. මේ දෙක පිටෝක විභාගෙදී අඳින්නයි කියලා එනවද? අයපතේ පරණ වාර විභාග ගත්තොත් මේ රූපේ සම්පූර්ණ ගණන් දීලා තියෙනවා. රූපේ කොටස් නම් ගණන් දීලා තියෙනවා. රූපේ භාගයට දාලා සම්පූර්ණ ගණන් ඒ වගේ දීලා තියෙනවා. සම්පූර්ණ රූපේ අඳින්න කියන්නේ නැහැ. එහෙම අහන්නත් පුළුවන්. හැබැයි අපිට මේ රූපේ කොටස් නම් කරන්න ඉතින් කලාතුරකින් වෙලාවක වාර විභාගෙදී අපිට මේක සම්පූර්ණ අඳින්න දෙන්න පුළුවන්. ඕ ලෙවල් වලදී දෙන්නේ නැහැ. නමුත් මගදී දෙන්න පුළුවන්කම තියෙනවා. විෂය වාර විභාගවලදී. කෙනෙක් අහනවා i9 processor එකේ 32 bit support ද කියලා. පුතේ දැන් අපි ඉන්නේ 64 bit එකේ. ඒ කියන්නේ අපි ඉන්නේ උඩ 32 bit කියන්නේ පහළ එකක්. ඒවා ගොඩක් පහළ ඒවා. හරි? නිසා ඒවා අපිට සම්පූර්ණයෙන් වෙන කතාවක් තියෙන්නේ. අපි කියමු පුතේ මොකද දැන් කෙනෙක් අහනවා මේ 32 bit processor එකක් නේද? i9 කියන්නේ දියුණුව. එයා 32 නේ ඊට වඩා වැඩි වෙනවා. අහනවා හොඳ කම්පියුටර් එකද ලැප්ටොප් එකක්ද කියලා. ඩෙස්ක්ටොප් එකද ලැප්ටොප් එකක්ද කියලානේ. ඇත්තටම ඉතින් ලැප්ටොප් එකක් හොඳයි. මොකද ලැප්ටොප් එකේ වාසි ගොඩක් තියෙනවානේ. එහෙම ගෙනන්න පුළුවන් ඒ වාසිය තියෙනවා. ඉතින් ඒ නිසා. ඉතින් ප්‍රශ්නේ තියෙන ලැප්ටොප් එකක් ගොඩක් ගණන්. ඉතින් ආර්ථික වශයෙන් ගත්තොත් ලැප්ටොප් එකක් ගොඩක් ගණන්. ඉතින් ඒක නිසා අපි හැමෝටම ලැප්ටොප් එකක් ගන්න පුළුවන් ද ඇත්තටම අවශ්‍යද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දෙකම බලන්න එපා. ඉතින් ලැප්ටොප් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. කරන්ට් එකේ පාවිච්චියත් සාපේක්ෂව අඩුයි. එහෙම පාසුවෙන් ගෙනියන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඉතින් අපිට මේ ලොකු ප්‍රශ්නයක් නැහැ. සර් ලැප්ටොප් එකේ පාර්ට්ස් වෙනස් කරන්න බෑනේ. මේ කම්පියුටරේ පුළුවන් නේ ඕන පාර්ට්ස් එකක් ගලවලා සෙට් කරන්න. මේවයි පුතේ අපිට ලැප්ටොප් එකේ සමහර වෙනස් කරන්න පුළුවන්. අපිට ලැප්ටොප් එකේ හાર્ඩ් ඩිස්ක් එක වෙනස් කරන්න පුළුවන්, මෙමරි එක වෙනස් කරන්න පුළුවන්. ඒ සමහර ඒවා අපිට උදාහරණයක් ග්‍රැෆික් කාඩ් එකකට මාරු කරන්න බෑ. ඒ වගේ ඒවා තියෙනවා. එහෙම දේවල් තියෙනවා. අපි ලැප්ටොප් එකක් ගන්න එක නිශ්චිත වැඩකටනේ. දැන් අපි සාමාන්‍ය කම්පියුටරයක් ගත්තත් ඕක හැමසම කැලි මාරු කරගෙන ඉන්නේ නැහනේ. ඒ කරන්නේ යම්කිසි දෙයක් වුණොත් නේ. අපි හොඳ ලැප්ටොප් එකක් ගත්තොත් ඒකේ අතර අපිට අවශ්‍ය දේ ඔක්කොම ටික තියෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලැප්ටොප් එකේ RAM එක වැඩි කරගත්ත හැකි, හાર્ඩ් ඩිස්ක් එක වෙනස් කරන්න ඒ වෙනස් කරන්න පුළුවන්. අර අපිට අර පොඩි ඉඩක තියෙන නිසා අර සමහර ඒවා උදාහරණ ග්‍රැෆික් කාඩ් එක වෙනස් කරන්න බෑ. ඒක බිල්ට් ඉන් එච්චරයි. ඒක අඩු වැඩි කරන්න බෑ. සවුන්ඩ් සිස්ටම් වෙනස් කරන්න බෑ. ඒවදී ලැප්ටොප් එකට ඕනෙත් නැහනේ. මොකද ලැප්ටොප් එකේ මූලික අවශ්‍යතාවය carrying here and there. එහෙම ගෙනියන එක. ඒක තමයි මූලික අවශ්‍යතාවය. ඒතර ඩෙස්ක්ටොප් එක අවශ්‍යතාවය වෙන එකක්. ඒ නිසා මම ඒක නිසා අපිට මේ අවශ්‍යතාවය මත තමයි මොකක්ද කියන එක තියෙන්නේ. සාමාන්‍යකට වඩා හොඳයි ලැප්ටොප් එකක්. දැන් ඔයාලා අපි අර දැන් අපි කියන එක එක ඒවා try කරනවා නනේ කෑලි ගලවන්න. එතකොට ඉතින් ඩෙස්ක්ටොප් එකක් හොඳයි. Mac ගන්න මුතේ අපිට මුකුත් කියන්නේ නැහැ. Mac support කරන්නේ නැහැ ගොඩක් දේවල් වලට. ඉතින් Mac එකේ processor තියෙනවා. ඒවා ඉතින් Mac කම්පැනිම ගන්න ඕනේ. Apple එකෙම ගන්නවා. අනිත් ඇඟවල නැහැ. ඔය නිකන් කඩලා අපිට එහෙම හදාගන්න බෑ. Mac ඉතින් Macම තමයි. ඒක නේද? මම නිකන් කියනවා Benz කාර් එකක් වගේ තමයි නේද? Benz කාර් එකක තින්නේ හැමතැනම හදන්නෙත් නැහැ. හැමතැනම ස්පෙයා පාර්ට් උත් නැහැ. පොදුවේ පාවිච්චි කරන්නේ නැහැ. නිසා අපිට ඒක මේ බොහොම අඩුවෙන් දකින්න තියෙනවා. ඒ නිසා ඒවා ඉතින්නේ අර විශේෂ දේවල්. ඒ වගේ දේවල් තියෙනවා. හරි? right. රූපේ සම්පූර්ණ කරගත්තද? රූපේ හරි නේද? ඔව් හරි. ඔව්. දැන් මම හිතනවා රූපයට අපේ අතකට තියෙනවායි කියලා. ඉතින් අච්චු පොතේ මේ රූපේ තියෙනවා. හැබැයි තියෙන්නේ උඩයට මාරු කරලා. ඒ නිසා මම ඒ උඩයට මාරු කරපේකට කැමති නැහැ. අනිත් ටික හරි. ඒ නිසා අපිට ඒ නිසා ඔකෙන් ඔය වැඩේ කරගන්න පුළුවන් වෙයි. අපි යන් ඉස්සරහට. හරි. දැන් මම පුංචි ක්‍රියාකාරකමක් දෙන්නේ. විභාගෙදී අහන්නේ මේ වගේ ක්‍රියාකාරකම්.
If you look at the exam, they are asking something like that. They will give some kind of operation and ask what are the inputs of this one, what are the process, what are the outputs. යම් කිසි ක්‍රියාවලියක් දීලා යම් කිසි කතාවක් කියලා ඒගොල්ලෝ අහයි මේකේ තියෙන ආදාන මොනවද, process සැකසුම් මොනවද, output ප්‍රධාන මොනවද කියලා. ඔය කියන මේ ඔයගලන්ගේ ඔය ටියුට් එකේ තුන්වෙනි පිටේ අඩේට තියෙනවනේ. ඔය යට ඉඩ කොටසේ මම ප්‍රශ්න කිහිපයක් දෙනවා. පළවෙනි එක මේ කරන්න ඉඩ ඇති. දෙක සහ තුන පොතේ කරන්න ඉඩ මදි වුණොත් නිසා ක්‍රියාකාරකම ලියාගෙන මෙන්න මේ වගේ ඔයගොල්ලෝ මේකේ දන්න ආදාන ටිකයි සැකසුම් ටිකයි ප්‍රධාන ටිකයි ලියන්න බලන්න. මෙන්න මේ සුවංකේ ටෙලරන්තයක් භාවිතයෙන් සල්ලි ආපසු ගන්නකොට ආදාන මොනවද, සැකසුම් මොනවද, ප්‍රධාන මොනවද. When you are withdrawing money from a bank using an ATM machine, what are the inputs, what are the process, what are the outputs, you may be Sir. Oh, So excuse me. oh, Kian. So ක්‍රියාකාරකම එක කියලා ওই ප්‍රශ්න ටික ඕම මුලියලා වගු අඳින්න ඕනේද මෙතන? වගු ඇඳගෙන දැන් ඕක ඔයගොල්ලෝ මේ මං ඉඩ තියලා තියෙන ටියුට් එකේ එකට ඕක එක කරන්න පුළුවන්. දෙක සහ තුන ඔයගොල්ලෝ පොතේ කරන්න වෙයි. දෙක සහ තුන කයිඩ මදි වේ ටියුට් එකේ. එක ටියුට් එකේම කරන්න. අපිට තේරෙන්නේ යම් කිසි දෙයක් එතකොට. දෙක සහ තුන අපි පොතේ කරමු. තව තියෙනවා යටින් ක්‍රියාකාරම් දෙකක්. අපි විනාඩි 5ක් විතර අරගෙන ඔක කරලා නේ බලමු තමන් ලියන ඉන්පුට්ස් මොනවද, ප්‍රොසෙස් මොනවද, අවුට්පුට් මොනවද කියලා. වෙලාව ඇති වගේ නේ. පුළුවන් දැන් කියන්න මේ වගේ ක්‍රියාදාමයක තමන්ට දකින්න හම්බ වෙන ඉන්පුට්ස් මොනවද කියලා. add bank card, bank card. හොඳයි. තව password, password. right, password. දැන් bank card එක මම input එක වශයෙන් බාර ගන්න කැමති. ඒක දත්තයක් නෙමෙයිනේ. අපි දත්තනේ කතා කරන්නේ. දත්ත. ඒතකොට bank card කියන්නේ භෞතිකයක් අපි දාන එකයි. ඒතකොට ඒක අපි දත්තයක් වශයෙන් පිළිගන්න කැමති නෑ. හැබැයි password එක. හැබැයි බැංකුවේ දාන්නේ password එකක්ද? බැංකුවේ මොකද දාන්නේ? මොකක්ද අපිට කියන්නේ? පාස්වර්ඩ් වෙන වචනයක්ද? අපි මේ ATM එකෙන් සල්ලි ගන්න ඕන. ඒක බැංක් account කියලා. බැංක් account කියන එක අපි ඉන්පුට් කරන දෙයක්ද? මම මේ ක්‍රියාව පැහැදිලි කරන්නේ. ආපුතේ රහස් අංකය කියන එකට රහස් අංකය. ඒක කියන්නේ සනගේ පින් එක කියලානේ. පින් කියලා කියන්නේ PIN පින්. පින් කියන්නේ මොකද්ද? personal identification number. එක කියන්නේ පින් කියලා ඒගොල්ලෝ කියන්නේ personal identification number. ඒක ATM කාඩ් එක හඳුනන අංකයක්. මම මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔයගොල්ලෝ විතර තේරුම් ගන්න පුළුවන්. අපි කරන්නේ මොකක්ද? අපිට බැංකුවෙන් සල්ලි ගන්න ඕන නම් අපි ගිහිල්ලා ATM කාඩ් එක දානවා බැංකුවේ අර ATM අතර තුලට. එයා දානවා චෙක් කරනවා බැංකුව ඇතුලෙන් මේ ATM කාඩ් එක හරි කාඩ් එකක්ද කියලා. එයා චෙක් කරනවා ඇතුලෙන්. When we input the card to the bank ATM machine, it checks and verifies it is a genuine one. මොකද අපිට පුළුවන් වෙන කාඩ් එකක් දාන්න. අපිට ගොඩක් කාඩ් එකක් තියෙනවා. ඒගොල්ලෝ පන්ති කාඩ් එකත් ඔය වගේනේ දැන් නේද? ගොඩක් තැන්වල. අපි ඩ්‍රයිවිං ලයිසන්ස් එකත් ඔය වගේනේ. ඔය වගේනේ තියෙන්නේ. එතකොට එයා බලනවා මේක හරි කාඩ් එකක්ද කියලා. It try to check, verify it is a correct card. ඒක හරි නම් එයා අපෙන් අහනවා අපිට දාන්න මොකද? PIN number එක දාන්න කියලා. PIN number, PIN එක. PIN එක කියලා කියන්නේ. Personal identification number. පුද්ගලික හැඳුනුම් අංකය. ඒක ඇත්තටම අපි කියන්නේ මුර පදයක් තමයි. රහස් පදයක් තමයි. It is some kind of a password. අපි ඒක දානවා. ඒක දැම්මට පස්සේ එයා චෙක් කරනවා අපි දාපු ඒ PIN number එක හරිද කියලා. අපි ගමු මුර පදය කියලා. චෙක් කරනවා මුර පදය හරිද කියලා. It checks whether the given the number, the password is right or wrong. password එක වැරදි නම් මොකද කරන්නේ? password එක වැරදි නම් මොකද කරන්නේ? ක්‍රෙඩිට් කාඩ් එක ආපහු එවනවා. ඔයා කියනවා password වැරදි කියලා කාඩ් එක එවන්නේ නැහැ password වැරදි කියලා. ගොඩක් වෙලාට. අපිට ආයෙත් password එක ගහත හැකියි. මෙහෙම password එක ගහන්න දෙන්නේ 3 පාරයි. 3 පාරට වඩා 4 වෙනි පාර ගහපු ගමන් එයා
කාඩ් එක එළියට දෙන්නේ කාඩ් එක ඇතුළට දාගන්න. ඕනනම් try කරලා බලන්නකො වෙලාවක ගිහලා මොකද වෙන්නේ කියලා. කාඩ් එක දාලා තමන්ගේ PIN නම්බරේ රහස් අංකය මුරපදය පාස්වර්ඩ් එක තුන් පාරක් වැරදිලා ගැහුවොත් හතරේ පාර ගහන්න බෑ. එයා කාඩ් එක ඇතුළට ගිහලා ගන්නවා. ඇතුළට දා ගන්නවා. ඇයි? මේ වංචාවක් කරලා මෙතන තීරණය කරනවා එයා. පේනවනේ? ඒක පරිස්සම්නේ. ඇයි මේ තුන් පාරක් විතරක් දෙන්නේ? තමන්ගේ පාස්වර්ඩ් එක තුන් පාරක් අමතක වුණා කියන්නේ ලොකු ලෙඩක් නේද? නිසා තුන් පාරයි දෙන්නේ. එකට දෙන්නේ නැහැ. පාස්වර්ඩ් එක හරිනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා අපිට පෙන්නනවා පුංචි මෙනු එකක් අපිට කරන්න ඕන ක්‍රියාදාමය පෙන්නනවා. අපි සල්ලි ගන්නද account balance එක check කරලා අපිට තෝරන දේ අපිට අවශ්‍ය නැ තේරුම කරගන්න. අපි දැන් සල්ලි තෝ ගන්න යන්නේ. අපි දැන් සල්ලි ගන්න එක තෝරනවා. So normally if you insert the ATM card to the machine, it verify it is a genuine one. After it checks, it asks you to enter the PIN or password. We say password. So then we check the password. If the password is right, it is valid password. It's a valid password. It gives you a menu showing what are the action you can do. If it's a wrong password, it will give you an error message saying that your password is wrong and allow you to enter it again. You can try only 3 times. If you enter password 3 times, all are wrong, it will block your card. It will keep the card inside the machine. You have to talk to the bank and get the card. So that is just to protect from stealing your details, stealing your bank money. තමන්ගේ මුදල් හොරකම් කරන එක වළක්වන්න මේ කරලා දෙන්නේ 3 පාරක් විතරක් දෙන්නේ ඒකයි. That's the process. Then if is this are okay, then asking what you are going to do. Say now we are going to withdraw the money. අපි මුදල් ආපසු ගන්නයි යන්නේ. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. එයා අපෙන් අහනවා සල්ලි කොච්චරක් ගන්නවද කියලා. සමහර විට අපේට තියෙන account දෙක තුනක්. account දෙක තුනක් තිබුණොත් අපි තෝරන්න ඕනේ මොකක්ද අපේ account එක කියලා. දැන් සමහරට පුද්ගලයෙක් accounts බැංකුවේ දෙකක් තුනක් තියාගන්න පුළුවන්. එක පුද්ගලයෙක්. එතකොට එයා තෝරන්න ඕනේ මොන ගිණුමෙන් සල්ලි ගන්න කියලා. You have to select the account and then you select withdrawal. Then you should say what is the amount you are going to withdraw. අපි කියන්න ඕනේ අපි සල්ලි කොච්චර ගන්නවද? අපි සල්ලි කොච්චර ගන්නවද කියලා එයා ඇතුලේ තව වැඩක් කරනවා. මොකද එයා කරන්නේ? එයාගේ account එකේ balance එක හදනවා. හදලා අපිට සල්ලි ටිකක් දෙනවා. ගොඩක් වෙලාට receipt එකකුත් දෙනවා. බලන්න. ඕක තමයි ක්‍රියාදාමය. එහෙනම් අපට පැහැදිලිව පුළුවන් වෙනුනේ මෙන්න මේ ක්‍රියාදාමයේ දෙන input ටික මොනවද? process මොනවද? output මොනවද ලියන්න. මොන මම ලියනවා. බානෝ ලියපුවා හරිද කියලා input එක. මොකද මම දාන්නේ? රහස්‍ය අංකය PIN. Personal identification number. ඔකේ අදහස ඕකේ. රහස්‍ය අංකය කියලා කියන්නේ මුරපදය කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි? හරි? එහෙම යමු. ඊට පස්සේ අපිට දෙන ලබා ගන්නා මුදල. අපි කොච්චර මුදල් ගන්නවද? ඒකත් ඉන්පුට් එකක් නේද? ඉන්පුට් එක. ඉතින් මම මෙතන කිව්වේ account එක තෝරන්න ඕනේ කියලා. මොකද ඉතින් account එකත් අපි හිතුවා. මොකද අපිට සල්ල උදාහරණයක් නෙවෙයි තව ගොඩක් ක්‍රියාකාරකම් තියෙනවා. ATM කාඩ් එකට ATM කාඩ් එක දාන එක මැෂින් එකට මම ඉන්පුට් එක වශයෙන් සලකන්නේ නැහැ. ඒක දත්තයක් නෙමෙයිනේ. ඒක අපි කරන ක්‍රියාකාරකම. ඒ නිසා ඒක අපි දත්තයක් වශයෙන් සලකන්නේ නැහැ. සැකසුම් බලන්න. රහස් අංකයේ වළංගු බව පරීක්ෂා කිරීම. Checking the validity of the PIN. රහස් අංකය නිවැරදිද? වැරදියක් දාන්න පුළුවන් නේද? උඩ වර්ධන පොයින්ට් ටයිප් කරද්දි. අපි දන්නේ නැත්නම් වෙන එකක් ගන්න පුළුවන්. ඒක චෙක් කරනවා වළංගුද කියලා. හරිද කියලා. වළංගුද. the validity. Is it the right one? තව මොකද බලන්නේ? ගිණුම් ශේෂය පරීක්ෂා කිරීම. හිතන්න ඕගොල්ලෝ රුපියල් 50000ක් ඉල්ලනවා දෙන්න කියලා. තියෙන්නේ 5000යි ගිණුමේ. සල්ලි දෙයිද? ගිණුමේ 5000ක් විතර 50000ක් ඉල්ලනවා. මොනවා කියද බැංකුවේ ATM යන්ත්‍රේ? ඒ මෝඩයා පිස්සු කරන්න එපා. සල්ලි කොහෙද ඔච්චර කියලා කියයිනේ. කියයිනේ එහෙම නේද? මැසේජ් එකක් දායි. You are going to get more money but balance is not sufficient. එහෙම මැසේජ් එකක් දෙයි. error message එකක් දෙයි. වැරදි පොයින්ට් එකක් දෙයි. ඇයි? තමන්ගේ ගිණුමේ තියෙන්නේ 5000යි. තමන් 50000ක් ඉල්ලනවා. දෙන්න පුළුවන් දෙන්න. එහෙම දෙන්න බෑනේ. එහෙම කරන්න බෑ. පේනවනේ? ඔන්න අපි කිව්වා ක්‍රියාකාරකම් කීපයක්. ඊට පස්සේ අපි සල්ලි ගත්තට පස්සේ මොකද්ද? ගිණුම් ශේෂය සකස් කිරීම මේ අකුරු ටිකක් වැරදි නේද?
ගිණුම් ශේෂය සකස් කිරීම. ගිණුම් ශේෂය සකස් කිරීම. calculate the account balance. බලන්න. input මොනවද? pin එක, amount to withdraw. Checking the process are checking the validity of the pin. Then checking the account balance. Then calculating the account balance. ගිණුම් ශේෂය හරිනම් අපිට සල්ලි ගන්න ප්‍රමාණය තියෙනවා නම් එහෙනම් එයා ප්‍රශ්නයක් නැහැ සල්ලි ටික අපිට දෙයි. ප්‍රධාන මොනවද බලන්න. නේ? account number pin එක වැරදි. එහෙනම් මොකද කරේ? රහස්‍යංගය වැරදි නම් ඒ බව දැනුම් දෙයි. ගිණුම් ශේෂය අඩුයි. එරේ එකක් දෙනවා. මම ඒක ලිව්වේ නැහැ. නේද? ඒක මම ලිව්වේ නැහැ මොකද හොඳ නැහැ නේ ඒක ලියන්න නේද? සල්ලි අඩුවෙන් තියෙන කෙනෙක් වැඩියෙන් සල්ලි ගන්න යනවා කියලා නේද? හොඳ නැහැ නේ. එසේ හැබැයි එකක් තියෙනවා. If the balance is not sufficient to withdraw, then it produces a error message. තමන් ලබා ගන්න තරම් ප්‍රමාණවත් මුල account එකේ නැත්තම් ඒක දැනුම් දෙයි. ඒක දැනුම් දෙනවා. මම මේක ලිව්වේ නෑ ඉතින් නේද? ඒක හොඳ නෑ වගේනේ. හැබැයි එකක් තියෙනවා මම ඒක ලියා ගන්න පුළුවන්කම තියෙනවා. තේරෙනවද? right එහෙනම් මේ ටික ලියා ගමුකෝ. ඔය ටික ලියාගෙන මම තව ප්‍රශ්න දෙකකට මම උත්තර දෙන්නම්. ඔය ටික ලියාගත්තට පස්සේ හොඳේ. හොඳයි කෙනෙක් අහනවා YouTube ලගේ සල්ලි යන්නේ කොහෙටද? ඒවා පුතේ විවිධ ක්‍රමවේද තියෙනවා. එකක් තමයි අර PayPal කියන ක්‍රමයට ගන්න පුළුවන්. account වලට යන ක්‍රමයක් තියෙනවා. ඒවා ඉතින් ඒ පාවිච්චි කරන විදිහ අනුව විවිධාකාර ක්‍රම තියෙනවා. ඊට පස්සේ කෙනෙක් කියනවා credit card එකෙන්. credit card එකෙන් පුතේ අපිට ඕන තරම් සල්ලි ගන්න බෑ. එයා කියනවා in credit cards you can receive any amount of money නෑ. credit card එකේ සීමාවක් තියෙනවා. අපිට මුදල් ඒ සීමාවෙන් එහා ලබා ගන්න පුළුවන් කමක් නැහැ. credit card එක ගනුදෙනු කරන්න පුළුවන් මුදල් සීමාවක් දීලා තිනවා. ඒ සීමාවෙන් එහාට එයාට මුදල් ගනුදෙනු කරන්න පුළුවන් කමක් නැහැ. credit card සීමාවක් තියෙනවා. There's a specific limit on credit cards. You can't make transaction more than that. Withdrawing also same. There is a specific limit in the credit card. ඒක නිසා credit card එකේ පැහැදිලි සීමාවක් තියෙනවා. ඊට වඩා Tamanට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. හරි. මේ ටික තේරුණාද? මේ කතාව තේරුණාද? ඔව් සර්. ඔව්. මොකද පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් O level විභාගේ මීට වඩා ටිකක් ලොකු කතාවක් දෙනවා. කතාවක් දීලා ඒ කතාව ඇතුලෙන් අහනවා මේකේ තියෙන inputs ආදාන මොනවද? මේකේ තියෙන outputs ප්‍රදාන මොනවද? process මොනවද කියලා. ඉතින් අපිට ඒක හිතා ගන්න යම්කිසි ආකාරයකින් පුළුවන් වෙන්න ඕනේ. හොඳයි මම තව උදාහරණයක් දෙන්නයි යන්නේ. ක්‍රියාකාර දෙවණි එක. බලන්නකෝ. ඉතින් ටියුට් එකේ පුළුවන් ටියුට් එකේ ලියන්න. ටියුට් එකට නැතිනම් ඊට ප්‍රමාණයක් නැත්තම් පොතේ ලියා ගන්න. විනාඩි 2-3ක් අරගෙන පුරවන්නකෝ බලන්න ඉස්සෙල්ලා වගේම දැන්.
පුරුවන්න නේද? ඇඟිලි සලකුණු කියවනයක් භාවිත කරමින් සේවකයන්ගේ පැමිණීම සටහන් කිරීම. Marking attendance of employees using a fingerprint reader නැත්නම් machine. පුළුවන් ලියන්න මිනිත්තු 2ක් අරගෙන අපි ටක් ගාලා ලියමු. මම හිතා දැන් ලියලා තියෙන්නේ කියලා නේ. අපි නම් බලමු උත්තර මොනවද කියලා. කියන්න බලන්න මේකේ ආදාන මොනවද කියලා. fingerprint ඔව් fingerprint එක. ඇඟිලි සලකුණනේ ඔකට තමයි ආදානෙ. වෙන මොකොත් ආදාන මේක අවශ්‍ය කරන්නේ ඇඟිලි සලකුණ. සැකසුම් මොනවා වගේ වෙන්න ඇද්ද පුතේ දුවේ? identifying මොනවා වෙන්න ඇද්ද? හා? identifying the employee ඔව් කොහොමද සේවකයා අඳුරගන්නේ? How to identify him? by the fingerprint So how does it identify? checking fingerprint දැන් ඉස්සලම චෙක් කරන්න ඕනේ නේද මේ fingerprint එක ඒගොල්ලන් සිස්ටම් එකේ තියලා නැද්ද කියලා. නේද? අපි මෙහෙම ලියමු ඒක නිසා පුංචි දෙයක්. නේද? මෙහෙම ලියමු. ඇඟිලි සලකුණේ වළංගු බව පරීක්ෂා කිරීම. හිතන්න ඔයාලා තාත්තා වැඩ කරන තැන කියලා ඔයගොල්ලෝ ඇඟිලි සලකුණු තියෙනවා. බාර ගනිද නැද්ද ඒක? තමන්ගේ තාත්තා වැඩ කරන තැන ගිහලා ඔය ඇඟිලි සලකුණු තියෙනවා. බාර ගනිද නැද්ද? බාර ගන්න නැත්තේ. ඒ සලකුණ එතනට වළංගු වෙන්නේ නැහැ. එහෙනම් මුලින් බලන්නේ මේ ඇඟිලි සලකුණ වළංගු එකක්ද නැති එකක්ද කියලා. එහෙනම් ලියාගන්න නේ. සැකසුම ඇඟිලි සලකුණේ වළංගු බව පරීක්ෂා කිරීම. Checking the validity of the fingerprint. වළංගු නැත්තම් මොකද කියන්නේ? error message එකක් කියයි. ඔය අපේ සේවකයෙක් නෙමෙයි එන්න එපා මේ ඇඟිලි ගහන්න නේද? ඒවා කරන්න බෑ. එහෙම කියලා එයා error message එකක් කියයි. තව මොනවා process කරයිද එයා? මේ බලන්න. සේවකයාගේ අංකය, දිනය, වේලාව වැනදී තැන්පත් කිරීම. Store the data like employees number, date, time. මේ සේවකයා කවුද? සිස්ටම් එකේ තියෙනවා. අඳුරගත්තා, එයාගේ විස්තර දාගත්තා. දිනේ දාගත්තා. සිස්ටම් එක ඔටෝ ගන්නවා දිනේ. අපෙන් අහන්නේ. වේලාව ඔටෝ ගන්නවා. අපෙන් අහන්නේ නැහැ. කම්පියුටරේ තියෙනවා. සිස්ටම් එකේ එයායි ගන්නවා. ඒ ඔක්කොම තැන්පත් කරනවා. මොකද මෙයා මාක් කරනවා මෙන්න මේ සේවකයා මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවට ඇඟිල්ල තිබ්බා. ඒ කියන්නේ ආවා. මෙන්න මේ දවසේ මෙන්න වෙලාවට ඇඟිල්ල තිබ්බා. එයා ගියා. මොන වෙලාව තියාගත්තා. මාසය අන්තිමේ ගණන් හදනවා මෙන්න මේ සේවකයෝ මෙන්න මේ දවස්වල ආවා. ආවේ මේ වෙලාවට ගියේ මේ වෙලාවට. ඒ නිසා වැඩ කරලා මෙච්චරයි. It does that one automatic system. ඒවා අභ්‍යන්තරේ කරනවා. ඉතින් මම මෙතන ඒ ටික ලිව්වේ නැහැ. ඒවා කරන්න මේ පඩි හදන්න නේද? ඒවා කරනවා. ඒවත් මේකේ තියෙනවා. ඉතින් මම එච්චර ගැඹුරට යන්නේ නැතුව මම ඔය පොඩි දෙයක් ලිව්වා. ඇතුලේ ඒවා තියෙනවා. බලන්න ඊළඟ එක. නේ. ඇඟිලි සලකුණේ වළංගු බව වැරදි බව දැනෙනවා. Notifying the validity invalidity of the fingerprint. හරිද වැරදිද කියන්නේ? වැඩ ඊට පස්සේ අපි කියනවා නේද? පැමිණිලි තොරතුරු දර්ශනය කිරීම මුද්‍රණය කිරීම. අපි ඒකත් ලියාගමුනේ. ගෙදරටත් දෙමු නේද? අද. ගෙදරටත් දෙමු. හා? CCP ඔව්. කියන්න පුතේ. සර් ක්‍රෙඩිට් කාඩ් එකේ පාස්වර්ඩ් එක වැරදි නම් ඒක ක්‍රෙඩිට් කාඩ් එක ඇතුළට ගන්නවා නම් ෆින්ගර්ප්‍රින්ට් එක වර්ධනව ලොක් කරනවද? නෑ ෆින්ගර්ප්‍රින්ට් එකේ මොකුත් වෙන්නේ නෑ. ෆින්ගර්ප්‍රින්ට් එක දැන් ෆින්ගර්ප්‍රින්ට් කියන්නේ අපි සේවකයාගේ පැමිණීම පිටීම සටහන් කරන එකක් නේ. දැන් වැරදි කෙනෙක් කියලා ඇඟිලි තිබ්බොත් වැරදි කැච් එක වෙනකුත් කරන්නේ නෑ. ඇඟිලි ගන්න බෑ. ඇතුළට මැෂින් එකට දාගන්න. ක්‍රෙඩිට් කාඩ් එකත් ඇඟිලි සලකුණු පාවිච්චි කරන්නේ නෑනේ. ඇඟිලි සලකුණු පාවිච්චි කරන්නේ සේවකයාගේ පැමිණීම පිටීම සටහන් කරන්න. නැත්නම් අපේ ලැප්ටොප් කම්පියුටර් එන්න වෙන්න. නැත්නම් ෆෝන් එකට එන්න වෙන්න. ඒතරද ඇඟිල්ල ගිලින්නේ නෑනේ නේද? අර කාඩ් එක වගේ. ක්‍රෙඩිට් කාඩ් එකට ඇඟිලි සලකුණු සම්බන්ධයක් නෑ. ක්‍රෙඩිට් කාඩ් කියන එකක් ඇඟිලි සලකුණු තව එකක්. ක්‍රෙඩිට් කාඩ් එකේ පාස්වර්ඩ් එක නැත්නම් පින් නම්බර් එක. පින් එක. අංකයක් රහස් අංකයක් තියෙනවා. අපි ඒකයි ක්‍රෙඩිට් කාඩ් එක ගන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් ATM කාඩ් එක ක්‍රෙඩිට් කාඩ් කියන්නේ. ATM කාඩ් එකමයි.
එකම දේ ATM කාඩ් එකේ එක පැත්තක්. හරි? හොඳයි. මේක මම පුංචි ක්‍රියාකාරයක් දෙනවා. තීරුකේත බාධන අවස්ථා ස්ථාන තුනක් සටහන් කරන්න කියලා. පුංචි ක්‍රියාකාරකමක් නේද? පුංචි ක්‍රියාකාරකමක්. මේක පොඩි උත්තරයක් ඕනේ. ඕලෙම එක ලියලා තියන්න. ඔයාලා ලියලා තියාගන්න පුළුවන්. හරි? මට පුතේ දුවේ මතක් කරලා ලබන සතියේ ක්‍රෙඩිට් කාඩ් ගැන මම කියා දෙන්නම් ලොකු විස්තරයක්. ක්‍රෙඩිට් කාඩ් සහ ATM කාඩ් ගැන, ඩෙබිට් කාඩ් කියන ගැන මට මතක් කරලා ලබන සුමානේ අද වෙලාව මදි වුණා වෙලාව නැත්තම් අපරාධි වැඩි වෙනවා. මට මතක් කරන්න ලබන සතියේ මම කියන්නම් ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් ගැන ලොකු විස්තරයක්. accounts කරන කට්ටිය සමහරට දන්නවා. ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන එකක් නෑ. හැම ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් ගැන අපිට පස්සේ තැනකදී හම්බ වෙනවා. නමුත් මම මේක ලබන සතියේ කියන්නම්. මට පොඩ්ඩක් මතක් කරලා ලබන සතියේ පන්තිය පටන් ගත්තාම. ඒත් අපිට ඒ ගැන වැඩිපුර කතා කරලා යමක් කියන්න පුළුවන්. හොඳයි තව මොන හරි දෙයක් අහන්න තියෙනවද? Is there anything to be asked? No, sir. හරි. එහෙමනම් අපි අදට පන්ති ඉවර කරමු. අපි ලබන සතියේ පුරුදු පරිදි ඊට සාකච්ඡා කරමු. Okay, so we are finishing the class for today. Good night for all. We'll meet on next week. Good night, Good sir. night, sir. Thank you, sir. Thank you. Welcome. Thank you, sir. You're welcome.